අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට මේ අවුරුද්දකටත් වැඩි කාලයකට පෙර අපි ආරම්භ කරන පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු. එහිදී දිස්ත්‍රික්ක ගණනාවකට ගිහිල්ලා පක්ෂයේ සංවිධාන කටයුතු වල යෙදුණා. ඒ වගේම අපේ බල මණ්ඩල සකස් කරා. ඒ සියලු කටයුතු කරගෙන යන අවස්ථාව අවසාන වශයෙන් අපි කටයුත්තට ප්‍රමුඛතාවය දෙන වෙලාවේ කොවිඩ් වසංගත තත්ත්වය නිසා අපිට උදා කරගෙන අවසන් කරගන්න බැරි වුණා. දැන් නැවත අපි දිස්ත්‍රික් මට්ටමට යන්න පටන් අරගෙන තියෙනවා. අපේ සංවිධාන ගොඩනගන්න පටන් අරගෙන. අපේ ශාඛා සංවිධාන ශක්තිමත් කරමින් යනවා. මේ යන ගමනට මම දන්න විවිධ පාර්ශව අද තැති ගැනීමලා තිබෙනවා. අද බය වෙලා තිබෙනවා කිව්වොත් නිවැරදි. ඒ අය කලබල වෙලා තියෙන බව අපිට හොඳටම පේනවා. නමුත් මේක මම හිතන්නේ කලබල විය යුතු දෙයක් නෙමෙයි. පක්ෂයක් වුණාම එය ප්‍රතිසංවිධානය කරන්න, ඒ වගේම ඒ සංවිධානය කිරීම පක්ෂ නායකත්වයේ වගකීම වගේම පක්ෂයේ නිලධාරීන්ගේ වගකීම ඒ යුතුයකම වගකීම තමයි අපි මේ වන විට ඉෂ්ට කරමින් යන්නේ. නැතුව ඡන්දයක් කෙනෙකුට පක්ෂයක් කියලා ගමට යනවට වැඩි ඒ පක්ෂයේ ශක්තිමත් කරන වැඩසටහන අපි පටන් ගන්නවා. දැන් මේ දිස්ත්‍රික් සම්මන්ත්‍රණ මාලාව නැත්නම් මේ දිස්ත්‍රික් මට්ටමේ අද ඇත්තටම අපි කැඳවන්න අපිට නියම වෙලා තිබුණේ අපේ മന്ത്രിවරුණු ඒ වගේම අපේ ඉන්න නිලධාරීන් තමයි සාමාන්‍යයෙන් මේක කැඳවගෙන ඉන්නේ. ඉතින් ඒ විදිහට බැලුවොත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ 100 ගණනක් මම බැලුවා. අපිට ඉන්නේ කැඳවන ප්‍රමාණය. නමුත් මම කල්පනා කරා ජනාධිපතිතුමත් වෙන වෙලාවේ අපේ නිලධාරී මණ්ඩලය සම්බන්ධ වෙන වෙලාවේ අපේ තව තියෙනවා ඊට අතිරේක සංවිධාන ගණනාවක්. මම මේ වෙනකොට මේ අපේ තියෙන යෝන් බලමුව අපි යෝන් බලමුවේ නිලධාරීන් කියන්නේ. ඒක මම 2010 ඉඳලා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල. ඒ වගේම අපේ අනිකුත් සංවිධාන අපි බොහොමයක් සකස් කරලා තිබුණේ ඒ වගේ නිලධාරීන් යම් ප්‍රමාණයක් එක්ක තමයි අපි මේ කටයුත්ත සංවිධානය කරන්නේ. ඔබට ලියුමක් ගියේ නෑ දුරකථන ඇමතුමක් ගියේ මගේ ගෙදර තියෙනවා කියලා. නමුත් පෙරේද ටිකක් වැස්ස වගේ ගතිය නිසා මම හිතුවා අද වැස්සොත් අමාරු වෙන නිසා මේ ඊයේ තමයි මඩු ගහලා උතුම කරලා පුතු ගෙනල්ලා ඊයේ අවසාන වශයෙන් අපි තීන්දුව කරා මේ ස්ථානය ගන්න කියලා. මොකද මෙතන ඒ සියලු යම් ආකාරයක වැස්සත් උරුත්තු දෙන නිසා පහසුකම් තියෙනවා. කෙසේ වෙතත් අපි මේ වෙනකොට මේ ආණ්ඩුව බලයටපත් වෙලා අපි අමාත්‍ය දුරවලට ගිහිල්ලා අවුරුද්දකුත් මාස 5ක් වෙනවා. මේ අවුරුද්දයි මාස 5 ඇතුළත අපි ආපස්සට හැරිලා බැලුවම මේ කාල පරිච්ඡේදය තුළ අඩුපාඩු රාශියක් සිද්ධ වෙලා තිබෙන බව ඔබ සියලුම දෙනා දන්නවා. පක්ෂයක් විදිහට ගත්තත් අපිට යම් යම් අතපසුවීම් අඩුපාඩු රජයේ පැත්තේ ප්‍රධාන පැත්තෙන් වෙලා තියෙන බව අපිට සඳහන් කරන්න වෙනවා. ඒ වගේම අපිට අපි ඒක පිළිබඳව අපි නිරන්තරයෙන් කතා කරලා තියෙනවා. හැබැයි දැන් මේ අපි කතා කරනකොට සමහර කට්ටිය හිතනවා මේ අපි කතා කරන්නේ අපිට ලැබෙන්න තිබුණු දේවල් නොලැබුණු නිසා. අපි සාකච්ඡා කළා තියෙනවා. අපි ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරා. අගමැතිතුමත් එක්ක සාකච්ඡා කරා. බැසිල් රාජපක්ෂ මැතිතුමා එක්ක සාකච්ඡා කරා. ඒ සාකච්ඡාවට අපි ගිහිල්ලා කොයි වෙලාවකවත් පිළිවෙන්නේ අපේ ඇමතිකම් වල තත්ත්වය උසස් කරන්න කියලා. අපිට දෙවෙනි පොඩි දේවල් වෙන්න පුළුවන්. ඒවා එකතු කරන්න කියලා අපි කිව්වේ. අපේ තව කට්ටියක් අපේ කැබිනට් එකට ගන්න කියලා අපි කිව්වේ. අපිට තව කට්ටියක් අපේ රාජ්‍ය ඇමතිකම් අපි ඉල්ලුවේ. අපි ඉල්ල ප්‍රධාන දේවල් තමයි අපේ පාක්ෂිකයන්ට, අපේ മന്ത്രിවරුන්ට, අපේ නායකයන්ට මේ රජය බලයටපත් කරන්න කැපවෙච්ච අය, ජනාධිපතිතුමා දිනවන්න කැපවෙච්ච අයට සාධාරණයක් ඉෂ්ට කරන්න. ඒ අය සාධාරණ ඉෂ්ට කරන්න කියලා ඉල්ලීම කරනවා. මොකද අපේ മന്ത്രിවරු මෙතන නියෝජනය වෙනවා. මේ අය දන්නවද මේ අය සමහරලාට අපේ ප්‍රාදේශ සභාවලට ගියාම විරුද්ධ පක්ෂයේ අනිත් පක්ෂ වලටත් එහා කියලා තමයි සැලකන්නේ. එක්සත් ජාතික පක්ෂයටත් ජනතාවට තිබෙනටත් වඩා නරක විදියට තමයි අපේ පක්ෂය දිහා සමහර සභාපතිවරු බලන්නේ.
අතේ සල්ලි වලට ගෙනහිල්ලා දාන ලයිට් එක ගලවගෙන යනවා. සභාවේ සාමාන්‍ය විදුලි බල්බ දෙනවා. නමුත් එහෙම නොදෙනකොට අපේ മന്ത്രിවරු අතේ සල්ලි වලට ගිහිල්ලා බල්බයක් දැම්මම ඒක ගලවගෙන යනවා. අපේ മന്ത്രിවරයෙක් ඉන්න පාර හදලා දෙන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. රට පුරා මේ තත්ත්වය තියෙනවා. ඒ නිසා තමයි ඒ අපිට නිතරම මේ මැසිවිලි ඉදිරිපත් කරන්නේ. අපෙන් අහනවා මේ ආණ්ඩුව ඉඳලා ඇති වැඩක් තියෙනවද කියලා. මේ ආණ්ඩුව අපි ගැන බලන්නේ නැහැ අපි. මොකද මම දන්න ඒ වෙලාවේ ජනාධිපතිවරණය එනකොට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඔය ඒ පැත්තේ ඉඳම മന്ത്രിවරුන්ට වැඩි අපේ മന്ത്രിවරු ගිහලා වැඩ කරේ. ඒ මහත් වෙලා ඡන්ද අරගෙන දෙන්න කටයුතු කරා. නමුත් අද ඒ අය පිළිබඳව නොබලන තත්ත්වෙට ඒම නිසා අපිට මේ පිළිබඳව කතා කරන්න සිද්ධ වුණා. අපි ඊළඟට කතා කරන්නේ. අපි කතා කරා පෝර ප්‍රශ්නය පිළිබඳව. මේ කාබනික වගාවට අපි විරුද්ධ වුණේ නැහැ. කාබනික වගාව පටන් ගත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ රජයේ කාලේ. එතුමා ජනාධිපතිතුමා ඉන්න කාලේ දුමෙන්සානායක මහත්මයා කෘෂිකර්ම නැමැති විදියට හිටියා. මම කෘෂිකර්ම නැමැති විදියට හිටියා. මාස 9ක් විතර. ඒ කාලය ඇතුළත මේ වැඩසටහන පටන් ගත්තා. මේක මේ අපේ කාබනික වගාවට විරුද්ධ කණ්ඩායමක් නෙමෙයි. ඒක හොඳ වැඩසටහනක්. අපි ඒක පටන් ගත්තා. මට මතකයි ජනාධිපතිතුමා මිලියන 100ක් එක සැරයක් වෙන් කළා. රතනහාමුදුරන්ටත් වෙනම මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න. ඊට අතරේම අමාත්‍යාංශ මට්ටමින් මේ වැඩසටහන ක්‍රියාත්මක කරා. ඒක අපි කරලා බෙන්නේ. මේ ඉන්න ඔක්කොම දන්න මගේ කුමුරේ කොහමද මම කාබනික වගාව කරේ කියලා. අපි ගෙවත් එක ඇදුවා. මේ කරන්න පුළුවන්. හැබැයි ඒක එක සැරේට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ටිකක් මහන්සි වෙලා ක්‍රමානුකූලව කළ යුතු දෙයක්. පළවෙනියට කළ යුතු දේ මොකක්ද? කෘෂිකර්ම ශාස්ත්‍රයේ නිලධාරීන් දැනුවත් කරන්න. කෘෂිකර්ම ශාස්ත්‍රයේ නිලධාරීන්ට විශ්වාසය තියන්න වෙනවා. කෘෂිකර්ම නැමැති කිව්වට වැඩක් නැහැ. මේ ඉන්න ඔක්කොම ඕර් ඒජන්ට්ලා මේගොල්ලෝ එක්ක වැඩ කරන්න බෑ. මේගොල්ලෝ කඩා කප්පල් කරනවා කියවට වැඩක් නැහැ. පළවෙනියට තමන්ගේ ඉන්න නිලධාරීන් ගැන විශ්වාසය තියලා ඒ අයට වගකීම් බාර දෙන්න ඕන. ඒ අය හරහා ගොවි ජනතාව දැනුවත් කරන්න. අපේ ගොවි සංවිධානය දැනුවත් කරන්න. ඒ ගොවි සංවිධානය දැනුවත් කරා නම් මේ වැඩසටහන අද මේ මට්ටමටපත් වෙන්නේ නැහැ. අපි කාබනික වගාව කියන එක අද මිනිස්සුන්ට චිත්ත වෙන තත්ත්වයටපත් වෙමින් යනවා. ඒක ක්‍රමානුකූලව අධීරගතව ඒ කටයුත්ත කරන්න තිබුණා. ඉතින් මුල් වෙලාවේ පෙළපාලි යනකොට කට්ටිය කිව්වා මේ ඔය යන්නේ JVP කට්ටිය UNP කට්ටිය මේම කියා. ඔය ගොවි නෙවෙයි කිව්වා. ඒ අනේම අසාධාරණයි කිව්වා. හැබැයි දැන් ඊයේ පෙරේදා වෙනකොට මම සතුටු වෙනවා. වැරද්දක් වුණාම අඩු ගානේ වැරද්ද පිළිගැනීම ගැන අපි මහින්දානන්ද ඇමතුමාට ස්තුතිවන්ත වෙන්න ඕන. එතුමා දැන් කියනවා එතුමාගේ අවුරුදු 32ක දේශපාලන විනාශුණයි මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න. ගොවියෝ පාඩ බැස්සේ සාධාරණේ කියන එක පිළිබඳව පිළිගන්න. ඒක තමයි මහ පොළේ පය ගහලා යන්න පටන් ගත්තම ඒක තේරුම් ගන්න ඕනේ. ජනතාවගේ හදවතේ තියෙන දේ. ගොවියගේ හිතේ තියෙන දේ තේරුම් ගන්න. එතකොට තමයි අපිට ගමනක් යන්න පුළුවන්. දැන් මේ වෙලාවේ පෞද්ගලික දවස්වල කිව්ව සාගතයක් එන කියන තත්ත්වය පිළිබඳ විශේෂඥයන් අනුතුරු වෙනවා. අපිටත් පේනවා ගම්වල ගියාම අපේ එළවලු වගා කරන මිනිස්සු එළවලු ටිකයි වගා කරගෙන දියේ. කුඹුරු වලට පෝර නැතුව මිනිස්සු අත වෙනවා. හරියට වගා කරලා නැහැ. ඒක අපිට දැනුණා. අපිත් දැක්කා. මේකට ඒ කියපු අයට විරුද්ධව කතා කරලා වැඩක් නැහැ. ඒකට ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් මට කරන්න පුළුවන් දේ මම කැබිනට් මණ්ඩලයේ මීට මාසයකට ඉස්සෙල්ලා යෝජනාවක් ඉදිරිපත් කරා. මම කෘෂිකර්ම ඇමති නෙවෙයි වුණාට මම පරිසර ඇමති විදියට මේ අභියෝගයට මුහුණ දීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන්න. ඒ අනුව කැබිනට් පත්‍රිකාව සාකච්ඡා වුණා සති දෙකක් තුනක් වගා සංග්‍රාමයක් පටන් ගන්නවා. එහෙම සංග්‍රාම පටන් ගත්තා මැතිනියගේ කාලේ ගොවි හමුදා පිටවල මේ මුරුවැසියේ එන පැත්තේ තාම තියෙන ඒ ස්ථාන ඒ වෙලාවේ සාගතයක් වෙනවා කිව්වම එහෙම පටන් ගත්තා. ඒක සාර්ථක වුණා. මෛත්‍රීපාල ජනාධිපතිතුමා කෘෂිකර්ම ඇමති කාලේ අපි වවුණු රටනගමු කියලා වැඩසටහන පටන් ගත්තා. ඒ වෙලාවෙත් ඔය අභියෝගෙ තිබුණා. හිමිජයරත්න මැතිතුමා කෘෂිකර්ම ඇමති කාලේ එතුමා පටන් ගත්තා සාගත සාගිරි නිවන්න හැමබිම් මංගලම මවන්න කියලා. ඉතින් එහෙම මමත් කෘෂිකර්ම ඇමති කාලේ අපි ඕවල අපි ගන්න කියලා අපි පටන් ගත්තා.
එහෙම පටන් ගත්තාම මිනිස්සු උනන්දු කරලා යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම කිව්වා ඒ වගේ වැඩසටහනක් පටන් ගමු කියලා මම සවිස්තරව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා. දැන් ආණ්ඩුවේක පිළිගත්තා. ගිය වතාවෙනකොට ඒක තමයි දැන් ඒකේ ප්‍රතිඵලයක් විදියට දැන් රුපියල් 10000 බැගින් ටිකක් වැඩි තියෙන අයට අනිත් අයට 5000 බැගින් දීලා ගෙවතු වගා සකස් කරන්න යම් මට්ටමක උත්සාහයක් දරන්න. ඒක පිළිබඳව අපි සතුටු වෙන්න ඕනේ. එහෙම මොකක් හරි මේක අඩු ගන්න පිළියරගෙන කටයුතු කිරීම පිළිබඳව. අපි මේ වගේ මේ ආණ්ඩුවේ ඉඳලා සියල්ල කඩාකප්පල් කරන්න අපිට ඕන කමක් නැහැ. මොකද අපිත් ඉන්න ආණ්ඩුව අමාරුවේ දාන්න අපිට ඕන කමක් නැහැ. අපි කතා කරන්නේ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව. අපිට කැබිනට් මණ්ඩලයේ ඉන්නකොට අපිට වගකීම් තියෙන බව අපි දන්නවා. සාමූහික වගකීම තියෙන. හැබැයි මේ වගකීම ඉඳගෙන උනා අපිට ජනතාවගේ ප්‍රශ්න කැබිනට් එකේ වගේ මෙලියෙත් කතා කරන්න බැහැ. නැත්තම් අපිට කටවල් වලට අකුල් දාගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. මහජන ඡන්දයෙන් තේරිපත් වෙච්ච අය විදියට අපි හැම සතියන්තෙම ඇවිල්ලා මේ ගම්වල ඇවිදින අය විදියට මිනිස්සු එක්ක කතා කරන අය විදියට අපිට මේවා කතා කරන්න සිද්ධ වෙනවා. ඒවා කියන්න ගියාම සමහර කට්ටිය අර මම දැක්කා ඒක මහමත් මේ අපේ හිට මහමත්තුමා හොඳ උත්තරයක් දීලා දුන්න පත්‍රේ මම දැක්කා මේ අදබාලෙන් දේශපාලන අදබාලෙන් කියන කතාවලට අපිට ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි. ඒක තමයි හොඳම වචනේ. ඒ කියන්නේ මේ කතා කරන්නේ කවුද? දේශපාලන අදබාලෙන් අද කතා කරන්න පටන් අරගෙන තියෙනවා. ආණ්ඩුවේ යන්න කියනවා. ආණ්ඩුවේ යන්න කියනවා. ඕන නැත්තම් තමල ගහලා යන්න කියනවා. හොඳ නැත්තම් අයින් වෙන්න කියනවා. මේ කවුද කතා කරන්නේ? ඒ දේශපාලන අන්ධබාලයන්ගේ උමනාව නෙවෙයි අපි මේ ආණ්ඩුවට එකතු වුනේ. අපි ජනාධිපතිතුමාට වැඩ කරේ ඒගොල්ලන්ගේ ඉල්ලීමට නෙවෙයි. ඒගොල්ලෝ කවුද අපිට යන්න කියන්නේ? අපි ආණ්ඩුවේ නායකයන් එක්ක ජනාධිපතිතුමත් එක්ක කතා කරලා අපි ආවා. කරගොල්ල කිව්වනම් අපි එන්නේ නැහැ. අපිට ඒකල්ල ගැන කිසිම විශ්වාසයක් නැහැ. ඔය බොහොම කතා කරන කට්ටිය ගැන ඔය අපිට එහෙම කියවන කට්ටිය ගැන අපි 7-5කට විශ්වාසයක් නැහැ. අපි ඒගොල්ලත් එක්ක දේශපාලනය කරන්න අපිට කුමනාවක් නැහැ. අපි ජනාධිපතිතුමා ගැන විශ්වාසයක් තියලා තමයි අපි ආණ්ඩුවට එකතු වුනේ. එනිසා අපි යනවද නැද්ද කියන එක තීන්දුව වෙන්නේ ඒ නායකයින් එක්ක කරන කතා වලින් නිසා මේ අර සඳහන් කරන අදබාලෙන් එක කරන කතා වලින් නෙවෙයි කියන එක අපි පැහැදිලිව සඳහන් කරනවා. මම ඊට වැඩි කතා කරන්නේ කතා කරන්න බොහෝ කාරණා තියෙන ඒ උනාට කතා කරන අවස්ථාවක් නෙවෙයි. අපි මේ කියන හැම දෙයක්ම කියන්නේ ආණ්ඩුව හදාගන්න. මේ ආණ්ඩුව වට්ටලා අපිට මොකක්ද ඇති වැඩේ? කවුද අපි බලයට ගියන්නේ මේ දැන්? අපිට ආණ්ඩුව වට්ටලා රට වට්ටන්න වැඩක් නැහැ. මොකද රට අස්ථාවර වෙන කිසිම තීන්දුවක් අපි ගන්න උත්සාහ කරන්නේ. මොකද අපිට මේ රට තියෙන්න ඕනේ. මේ රට විනාශ වෙලා අද විදේශ විනිමය නැතුව අද ප්‍රශ්න ගණනාවකට මුහුණ දීපු වෙලාවේ අපිට මේ ආණ්ඩුව තවත් වට්ටලා අපිට බලය ලබා ගන්න නෙවෙයි අපිට මේ මහා ඉක්මන් කමක් නැහැ. ඒවට කාලවකවානු වෙයි. ඒ නිසා අපිට ඕන මේ රටේ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව කතා කරලා ඒකට සහන ලබා දෙන්න. ඒ වැඩ පිළිබඳව තමයි අපි කතා කරන්නේ. ඒ සඳහා තමුන්නාසලා අපි එකතු වෙලා දැන් අපි බොහෝ සංවිධාන ගොඩනගලා තියෙන්නේ. අපි ගම් මට්ටමට ගිහින් දැන් අපි ඊළඟට සාකා සංවිධාන ටික හදන්න පටන් ගන්නවා. අපි ඒ වැඩසටහන පටන් අරගෙන ශක්තිමත් වුණාම අපිට දේශපාලන වශයෙන් තීන්දුව ගැනීමේ ඕනම මට්ටමක බාධාවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අපි හැමෝම මේ දේශපාලන වැඩ පිළිවෙල ඉස්සරහට ගෙනියමු. අපේ ඉලක්කයක් තියෙනවා. ඒ තමයි මම සන්දාන ලේකම්වරයා මේ පක්ෂේ තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ තියෙනවා. ඉතින් අපි මේවා නිකන් ඉන්න බෑනේ. අපේ ඉලක්කය අපේ ආණ්ඩුවක් ගන්න. ඒකයි රහසක් නෙමෙයි. අපි මේ වෙනුවෙන් සංවිධානය කරනවා. නැතුව ඒක අපි නිකම්ම මේක තනතුරක් අරගෙන නිකන් ඉන්න නෙමෙයි. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම ඊළඟට එන මැතිවරණ පළාත් සභාව වෙන්න පුළුවන්, ප්‍රාදේශ සභාව වෙන්න පුළුවන්, මහා මැතිවරණ වෙන්න පුළුවන්, ජනාධිපතිවරණ වෙන්න පුළුවන්. ඒව ජයග්‍රහණයෙන් අපි සංවිධානය කරනවා. අපේ අවසාන ඉලක්කය ඒන මැතිවරණ වෙන කවුරුවත් දිනවන්න නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කිරීම, එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කිරීම සඳහා තමයි අපි කැප වෙන්නේ. සික්කේකටම වඩා දුෂ්කරම කාර්යයක් යෙදී සිටින්නේ මහින්ද අමරවීර ඇමතිතුමා කියන එක අපි අවිවාදයෙන් පිළිගන්නවා. ඒ සියලු බාධක අභියෝග මැඩපවත්වා ගනිමින් සමබරතාවයකින් යුතුව යන්නන් වාලේ යන්නේ නැතුව කියවන්නන් වාලේ කියවන්නේ නැතුව පක්ෂයක් තමුන්නාන්සේලා රැකගනිමින්
පක්ෂය ශක්තිමත් කිරීම සඳහා ඉතාම දේශපාලන ක්‍රමෝපායන් පාවිච්චි කළ අපිටත් ආදර්ශයක් වෙන පරිදි එතුමා ගෙන යන මේ වැඩපිළිවෙල අපි ඉතාමත්ම අගය කරනවා. මොකද මේක කිරි කනවා වගේ දැලිපියෙන් කිරි කනවා වගේ වැඩක්. අපි සන්දානයක් තුල ඉන්නවා, රජයක් තුල ඉන්නවා, තමුන්නාසලට පේනවා රජයක් තුල ඉන්න විවිධ පක්ෂවලට තියෙන ගැටලු හා ප්‍රශ්න. මේක අලුත් දෙයක් නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණ චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුවේ හිටියා. ප්‍රශ්න තිබුණේ නැද්ද? ප්‍රශ්න තිබිලා අන්තිමට රජයෙන් අයින් වුණා. ඒ විතරක් නෙවෙයි. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්න කාලේ එක්සත් ජාතික පක්ෂයේ කරු ජයසූරිය මහත්තයා ඇතුළු කණ්ඩායම අපේ රජේ හිටියා. ටික කාලයක් හිටියා. ප්‍රශ්න ගැටලු මතුවුණා. ඒ අය ගියා. මැතිණියගේ රජේ එන්එම්ලා කොල්වෙල්ලා පීට කෙනමල්ලා මේ ඔක්කොම හිටියා. ඒ අයට මැතිණියගේ රජේ ප්‍රශ්න ඇතුනේ නැද්ද? පුළුවන් තාක් කල් ඒගොල්ලෝ රජේ හිටියා. ප්‍රශ්න උඩුදුවද්දී එක් අවස්ථාවකදී ඒ අයගෙන් වෙන් වෙන්නට සිදු වුණා. මේක තමයි සන්දාන දේශපාලනයේ යථාර්ථය. අපි මේ සන්දාන දේශපාලනයේ යථාර්ථය පිළිඅරගෙන අපි විචක්ෂණශීලීව හා ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ. නැත්තම් අර කියනවනේ බුල් ඉන් ද චයිනා ෂොප් කියලා චීන කඩේකට ගිය හරක් වගේ හැසිරෙන්න බෑ. අපි අපේ පක්ෂය රැක ගන්නට නම් පාක්ෂිකයා රැක ගන්නට නම් අනාගතයේ පක්ෂයට දේශපාලන ක්ෂේත්‍රය තුල දේශපාලන බලයක් ලබා ගන්නට නම් අපි ඊටාම කල්පනාවෙන් අපි වැඩ කටයුතු කරන්නට ඕන. ආවේගශීලීව ඒ විතරක් නෙවෙයි ක්‍රෝධයෙන් දේශපාලනය කළා හරියන්නේ නැහැ. ක්‍රෝධයෙන් දේශපාලනය කියලා කියන්නේ මති මතාන්තර අතර තියෙන ගැටුමක්. එතනදී ක්‍රෝධයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි හැමදෙනාම අපේ මතය, අපේ ප්‍රතිපත්තිය, අපේ වැඩ පිළිවෙල ජනතාවට හේතු ගැන්වුවොත් ජනතාවගෙන් අපට ප්‍රසාදයක් ලැබුණොත් විතරයි අපට දේශපාලන ක්ෂේත්‍රයේ තුල කැඳී ඉන්නට පුළුවන් වන්නේ. නැත්තම් බොහෝම ආකර්ශනීය කතාවක් කියන්න පුළුවන්. ඒ වගේම පතුරු යන්න බණින්න පුළුවන්. ඒ තුලින් ඡන්ද එකතු වෙන්නේ නැහැ. දැන් මෙතන ඉන්නේ අපේ ගාමීය නායකයෝ. අපේ නායකත්වයේ ශක්තිමත් වෙන්න ඕනේ. මම කියන්නේ නායකත්වය කියලා කියන්නේ සභාපතිතුමා, උපසභාපතිතුමා, ලේකම්තුමා විතරක් නෙවෙයි. නායකත්වය කියලා කියන්නේ මේ ඉන්න තමුන්නාන්සේ අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමාගේ පටන්, ගමේ ශාඛාවේ සභාපතිතුමාගේ පටන්, පළාත් සභා මන්ත්‍රීවරු ඉන්නුනගේ එයාගේ පටන් අපි හැමදෙනාම ශක්තිමත් වෙන්න ඕනේ. ශක්තිමත් නායකත්වය බිම්මට්ටමින් පටන් ගන්න. එහෙමනම් අපි දේශපාලනයට පක්ෂයට ආදරය කරන මේ සංවිධායකකම, දිස්ත්‍රික් සංවිධායකකම ආභරණයක් හැටියට පළඳවාගෙන ඉන්න අය නෙවෙයි. ජනතාව තුල ප්‍රසාදයක් තියෙන අය එකතු කරගෙන මේ ගමන යන්න ඕනේ. ඒ නිසා මේ අපේ පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙල ගෙනියනවා. එහි යම් අඩුපාඩුකම් තියෙනවා. අපි අභ්‍යන්තර වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා. කියලා මොකද තමුන්නාන්සලා මත තමයි අපේ පක්ෂයේ අනාගතය රඳා පවතින්නේ. මොකද අපේ ඡන්දේ දෙන ලක්ෂ සංඛ්‍යාත කොම රැස්වීම වලට එන්නේ නැහැ. ඒ වෙලාවට ඡන්දේ දෙනවා. දැන් අපේ ගම් වල නම් පිරිමි පක්ෂයේ 10ක් එකතු කරගන්න අමාරුයි ශාඛාවකට. මේක තමයි ඇත්ත තත්ත්වය. කාන්තාව තමයි ශාඛාවලට වැඩිපුර එන්නේ. ඉතින් මොකද අනික් කාරණේ දේශපාලනයට අර මූද හත් ගව්වක් කියද්දී අමුඩ ගහන්න එන්නේ නැහැ. මිනිස්සු බලන්නේ ඒ වෙලාවේ තියෙන රැල්ල මොකද්ද?
ඒ වෙලාවේ තියෙන දේශපාලන ප්‍රවණතාවය මොකද්ද? මේවා බලලා තමයි ඒ වෙලාවට එකතු වෙන්නේ. නමුත් තමුන්නාන්සලා එහෙම නෙවෙයි. තමුන්නාන්සලා පාක්ෂිකත්වයේ පිළිබඳ වූ ගැඹුරු හැඟීමකින් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මැතිවරණයක් තිබ්බත් නැතත් ගමේ නායකත්වය ලබා දීම. ඒ පිරිස අපිට වැදගත්. ඒ නිසා ඔබ ජනතාව සමග සහසම්බන්ධතාවය ඇති කරගන්න. ඊළඟට අපි ආමන්ත්‍රණය කළ යුත්තේ කාටද? අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ ප්‍රධාන පක්ෂයේ තමයි පොහොට්ටුවට කැඩිගන්නේ. එක්සත් ජාතික පක්ෂය අය ආකර්ෂණය කර ගැනීම එච්චර ලේසි වෙන්නේ නැහැ. ඒගොල්ලෝ දැන් එක කොටකට වෙලා ඉවරයි. එහෙමනම් අපි අපෙන් ගිලිහි ගියා ඒ අපේ පාක්ෂිකයෝ ආකර්ෂණය කරගන්න ඕනේ. ඒ සඳහා අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. එතකොට ඒ ආකර්ෂණය කර ගැනීමේ ක්‍රමවේදය මොකක්ද? බැනලා, දොස් පවරලා, පරිභව කරලා නෙවෙයි. ඔවුන්ට හොඳින් කතා කරලා, කරුණු අවබෝධ කරලා දීලා ඔවුන් අපේ දේශපාලන ප්‍රවාහයට එකතු කර ගැනීමේ වැඩපිළිවෙලක් තියෙනවා. ඒ නිසා සමහර විට ඒ සඳහා මූලික අඩිතාලම දැමීම තමයි මේ කරන්නේ. මූලික අඩිතාලම. තාම කොහොමද අවුරුද්දක් කරකන් කිසිම මැතිවරණයක් නැහැ. ඒක අපිට පැහැදිලිව පේනවනේ. ප්‍රාදේශ සභා කල්දැම්ම කියලා අපිට නිදාගෙන ඉන්න බෑ. මම නම් කියන්නේ පක්ෂය දැම්මම ප්‍රාදේශීය සභා කොට්ටාස වලට අපි තරඟ කරන්නේ කවුද කියලා නියෝජිතව දාන්න ඕන. දාලා වගකීම බාර දෙන්න ඕනේ. දැන් ඔන්න අවුරුද්දක් කියනවා මරණකවල් වලට යන්න, අනිකුත් සමාජ සේවා කටයුතු වල යෙදෙන්න, තරුණ සංවිධානයේ පිහිටවන්න, කාන්තා සංවිධානයේ පිහිටවන්න, ගොවි සංවිධානයේ පිහිටවන්න, අඩු ගානේ තමා වටේ ක්‍රියාකාරී 100කවත් පිරිසක් එකතු කර ගන්න ඕනේ. මම බදුල්ල දිස්ත්‍රික්කේ කරන්නේ එහෙමයි. ක්‍රියාකාරී 100කවත් පිරිසක් මට පෙන්වන්න ඕනේ. එතකොට අපට යම් දේශපාලනය කිරීම සඳහා පදනමක් අපිට හදාගන්න පුළුවන්. ඒ පදනම අපි ඒත් එක්කම රටේ තියෙන දේශපාලන ප්‍රවණතාවයනුත් එක්ක එකතු කරගෙන අපි ඒක වර්ධනය කරගන්න ඕනේ. වර්ධනය කරගෙන අපේ පක්ෂය මුලින් පටන් ගමු ප්‍රාදේශීය සභාවලදී දැනට තියෙන ආසන සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් අරගෙන ප්‍රාදේශ සභා කිහිපයක් දිස්ත්‍රික්කයේ බලය ලබාගෙන ඊට පස්සේ පළාත් සභාව වෙනකොට ඒ විදිහට මේකත් වඩා වර්ධනය කරගෙන පියවරෙන් පියවර අපි පාර්ලිමේන්තු මැතිවරණය හා ජනාධිපති මැතිවරණය සඳහා යන ගමන අපි ආයුතුයි. එනේ ඒ සඳහා ඔබ සූදානම් වෙන්න. ඒ සඳහා ඔබ සූදානම් වෙන්න. මේ සම්මන්ත්‍රණ වල අපේ අදහස මෙතන තමුන්නාන්සලා ගෙන්නලා අරයට බණින එක මෙහාට බණින එක නෙවෙයි. අපේ පක්ෂය ශක්තිමත් කර ගැනීම සඳහා අවශ්‍ය පන්නරය ඔබට ලබා දෙන්න. පක්ෂය අඩුපාඩු ඇති. අඩුපාඩු නැති පක්ෂයක් නැහැ. අඩුපාඩු නැති නායකයොත් නැහැ. ඒ නිසා තමුන්නාන්සලා සියලු දෙනා මේ ග්‍රාමීය මට්ටමින් තමුන්නාන්සලාට වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් දැන් නිර්මාණය වෙලා තියෙනවා. තවත් නිර්මාණය වෙගෙන යනවා. ඒ නිසා තමුන්නාන්සලාගේ යුතුයකම හා වගකීම අපි බලාපොරොත්තු වෙනවා. අපි මොකද රජයකින් බලාපොරොත්තු වෙන්නේ? හොඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපිට අවශ්‍යයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ ස්ථාවරය කියලා තියෙන මේ මනාප මැතිවරණ ක්‍රමයෙන් තොර මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් අපිට ලබා දෙන්න කියලා. අපි ඒ සඳහා කටයුතු කරන්නේ. මම කම්කරු ඇමතිවරයා වශයෙන් කම්කරු සුබ සාධනයේ සඳහා කවදාවත් නොකරන වැඩ කටයුතු රාශියක් නීති රීති රාශියක් ඉටු කළා තියෙනවා. ඒකේ ගෞරවය මට නෙවෙයි එන්න ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. මහින්ද අමරවීර මැතිතුමා ඒ වගේම පරිසරය හා සම්බන්ධ කෘෂිකර්මාන්තය හා සම්බන්ධ වැඩ කටයුතු රාශියක් කළා තියෙනවා. එහි ප්‍රශංසාව හිමි වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. දායශ්‍රී ජයසේකර මැතිතුමා ප්‍රථම වතාවට
බජට් රෙදි හදලා ඇමරිකාවට යවුවා. ඉතින් මේ ආණ්ඩුව තුල ඒ ගෞරවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි වෙන්න ඕන. අපි මෙතන ඉඳන් මේ කකා බිබි හිටියේ නෑ ආණ්ඩුවට වෙලා. කැබිනට් මණ්ඩලය තුල වාද කරනවා විවාද කරනවා. නමුත් කැබිනට් වගකීම යටතේ අපිට එළියට ඇවිල්ලා වාද විවාද කරන්න අයිතියක් නෑ. ඒකත් තේරුම් ගන්න ඕනේ. ඒක සමහරව හිතනවා ඇයි එළියට ඇවිල්ලා ආණ්ඩුව පතුරු ගහන්න නැත්තේ කියලා තහනා ඉන්නවා. එහෙම දේශපාලනය කරන නොදන්න බුද්ධිමතුන්ත් ඉන්නවා. ඒ නිසා ආචාර්යවරු මහාචාර්යවරුන්ට විවිධ කාරණා කියන්න පුළුවන්. මොකද එයාට වගකීමක් නැහැනේ. ඉමන්නම් කියලා දිනු ආචාර්ය මහාචාර්යවරු ඔක්කොම ඡන්දකට දාලා බලන්න ඕනේ. එයාට තියෙන ජනතාව තුළ තියෙන විශ්වාසය මොකද්ද කියන එක. එයාට අවශ්‍යයි. නමුත් අපි ආචාර්ය මහාචාර්යවරුන්ට බාර දුන්නා. දැන් ඩොලර් අර්බුදය ගැන මොකද්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය? අපි කොහොමද මේකෙන් ගොඩ එන්නේ? එහෙමනම් ඒ පිළිබඳව අපේ ස්ථාවරය අපි ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම පෝර ප්‍රශ්නය පිළිබඳව විශේෂයෙන්ම දුමින්ද දිසානායක මැතිතුමා අපේ අමරවීර මැතිතුමා උග්ගා කැබිනට් මණ්ඩලය තුල කතා කරා. නමුත් අපේ දුන්නේ අදහස් අනුව කටයුතු නොකරන නිසා ආණ්ඩුවත් අමාරුවටපත් වුණා. නමුත් අපි අපේ කාර්යභාරය කරලා තියෙනවා. බලන්න ගුරු වැටුප් ප්‍රශ්නේ බලන්න. ගුරු වැටුප් ප්‍රශ්නේ පිළිබඳව ඒ කමිටුවේ මහින්ද අමරවීර මැතිතුමා හිටියා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ලසන්ත අලගේ වන්න අපේ රාජ්‍ය ඇමතුමාව මතක් කරන්න ඕනේ. එතුමා විශාල කාර්යභාරයක් කරා මේ ගුරු වැටුප් ප්‍රශ්නේ විසඳීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගුරු වෘත්තීය සමිති සමග එකතු වෙලා අවසානයේදී අවුරුදු 27ක් ආණ්ඩු කිසිවකට විසඳන්න බැරි වුණු ප්‍රශ්නය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව විසඳුවා. ඒ නිසා මේ ආණ්ඩුවේ මොනවාත්ම වුණේ නැහැ. කිසිම වැඩක් නැහැ කියලා කියන්න බෑ. ඒක විසඳුවානේ. දැන් ආයෙත් ගුරු ප්‍රශ්නේ වගේ ප්‍රශ්නයක් නැහැ. දැන් තියෙන්නේ ගෑස් ප්‍රශ්නය. ඒකත් තව මාස දෙක තුනක් කොමඩ ඉවරයි. ඊළඟට ආයෙනවා පෝර ප්‍රශ්නය. අපි විශ්වාස කරනවා රජය පෝර ප්‍රශ්නය පිළිබඳව සාධනීය පිළිතුරක් හා ප්‍රායෝගික පිළිතුරක් අපේ ගොවි ජනතාවට ලබා දෙයි කියලා. ඒ ලබා දීම සඳහා අපි වැඩ කටයුතු කරනවා. අපි අපේ හඬ නගනවා. ඒක කිසි කෙනෙකුට රහසක් නෙවෙයි. ඉතින් ඒ නිසා මිත්‍රවරුනි අපි අද මේ රජයේ සන්දානගත පක්ෂයක් වශයෙන් ඉන්නවා. උගක් අයනවා යනවද නැද්ද? දැන් අද ඕන මාධ්‍යකාරයෙක් අහන්නේ කටට තියලා ආණ්ඩුවේ යනවද නැද්ද? ඉතින් මේක මේ මාධ්‍යකාරයින්ට තමයි ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. අපි ආණ්ඩුවේ ඉන්න එක. යනවද නැද්ද කියන එක අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුව කරයි. අනිත් අපිට බලෙන් ඉන්න බෑනේ. අධිකරු ජනාධිපතිතුමා තමයි ඇමතිකම් රාජ්‍ය ඇමතිකම් දීලා තියෙන්නේ. එතුමා හිට උදේ අපි වාස් කරොත් අපි එතුමාට ආයිබුවන් බොහොම ස්තුතියි කියලා අපි යනවා. ඒ කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් ප්‍රශ්නය ඇති කරන්නේ ඇයි නෙවෙයිනේ. ප්‍රශ්නය ඇති කරන්නේ වෙනත් අය. ඒ නිසා වෙන එක එකා කියන විදිහට යන්නවත් එක එකා කියන විදිහට ඉන්නවත් අපි කැමති නැහැ. නමුත් අපි ගෞරවාන්විතව අපි හදපු ආණ්ඩුව අපි ඡන්දය දුන්න ආණ්ඩුව ඒ දැන් මම දැක්කාගේ මතුමත් පහුගිය අවුරුදු දෙකේ කරපු අතපසු නිවැරදි කරගෙන ඉදිරියට යනවා කියලා කියනවා. අපි ඒක ගැන සතුටු වෙනවා. එහෙනම් අපි එහෙම නිවැරදි කරගෙන යමු. නමුත් අපි ඒ නිවැරදි කිරීම සඳහා අවශ්‍ය හඬ අවශ්‍ය ප්‍රතිපත්තිමේ ගත යුතු ප්‍රතිපත්තිමේ තීරණ පිළිබඳව අපි කතා කරනවා. ඒ කියන්නේ ඒ අපි ද්වේෂයෙන් කරන දෙයක් නෙවෙයි. එක එක්කෙනා කරේ ද්වේෂයෙන් කරන දෙයක් නෙවෙයි. අපි කියන්නේ කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් කියලා. ඒ කියන්නේ අපි යථාර්ථවාදී විදිහට අපි විවේචනය කරනවා මේවා නිවැරදි කිරීම සඳහා. ඒක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාර්යභාරයේ වීති. මම ඔබතුමාලා සියලු දෙනාටම ස්තුතිය පළ කරනවා. මොකද කරු ජනාධිපතිතුමනි අපි පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ ඔබතුමාලා දන්නවා
අපි ජනාධිපතිවරයා හැදුවට අපේ වේදිකාවේ නැග්ගට අපි අපේ ලක්ෂ 17ක් ඡන්දනික ජනාධිපතිවරයන් ලබා දුන්නට පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ කොහොමද බිම්මට්ටමේ හැසිරීම කියන එක අපි හොඳට දන්නවා. ඒ නිසා තමයි අපි හදවතින්ම ජනාධිපතිවරණය උදව් කරත් ඒ වගේම සංධානගත වෙලා පාර්ලිමේන්තුවට එකට වේදිකාවේ නැගිලා ඡන්ද ගැන කතා කරාට ආණ්ඩුව ගැන කතා කරාට හදන ආණ්ඩුවෙන් කරන්නේ මේවයි කියලා කතා කරාට අපි දැක්ක පාර්ලිමේන්තු මැතිවරණයේදී හැසිරිච්ච ආකාරය. එහෙමනම් මම අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනාගෙන් එක්කෙනෙක් ඉතාමත් අමාරු දිස්ත්‍රික්කයක් වෙන අපිට කියන්න ඕන කමක් නැහැ හම්බන්තොට ගැන. ඔබතුමාලා දන්නවා හම්බන්තොට දේශපාලන බලය රටේ ජනාධිපතිවරු කතානායකවරු අගමැතිතුමාලා ඒ වගේම ප්‍රබල මන්ත්‍රීතුමාලා මේ සියලු දෙනා ඉන්නකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අර 14 දෙනාගේ අතරට මන්ත්‍රීවරු එක්කිරීම පිළිබඳව හම්බන්තොට ජනතාවට අපේ උපහාරයක් කරනවා. ඒක විශේෂයෙන් ලේසි පාසු වැඩ කටයුත්තක් නෙමෙයි. හැබැයි ඔබතුමාලා ඒ සියලු බලය මැද්දේ ඒ සියලු ප්‍රශ්න මැද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලය කියන පැත්තෙම හයිය කියන පැත්තෙම කෙනෙක් අපට එකතු කරපු එක ඒක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හයිය. ඒක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කවදාවත් පාගන්න කවදාවත් නැති කරන්න පුළුවන් පක්ෂයක් නෙමෙයි. අපිට යම් යම් කාලවලදී අමාරුකම් තියෙනවා. වැරදි වෙනවා. අතපසුවෙන් වෙනවා. ඒක සාමාන්‍යයි. සාමාන්‍ය නරක කාලයක් ආපුවාම අපි හැමෝටම එහෙමයි. පුද්ගලිකවත් එහෙමයි. එහෙමනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද නැවත වතාවක් සූදානම් වෙන්නේ මොකටද? අපි දන්නවා අපි සංධානගත වෙලා හිටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වගකීමක් තියෙනවා. මොකද්ද මේ වගකීම? අද ඔබතුමාලා ඉතිහාසය කල්පනා කරලා බලුවොත් ආපස්සට ගිහිල්ලා බලුවොත් මේ රටේ ජනතා ජයග්‍රහණ විදියට අදට ආඩම්බරයෙන් කතා කරන්න පුළුවන් සියලුම දේවල් ටික එහෙම නැත්නම් වැඩිම ප්‍රමාණයක් ලබා දීලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන එක අපිට ආඩම්බරයෙන් කියන්න පුළුවන්කම තියෙනවා. අපි දන්නවා බණ්ඩාරනායක මැතිතුමාගේ නම් සිරිමාව බණ්ඩාරනායක මැතිණිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිතුමිය මහින්ද රාජපක්ෂ මැතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යහපාලන ආණ්ඩුවේ එහෙමනම් මේ හැම ආණ්ඩුවකම හොඳ දේවල් ටික ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සංධාන ආණ්ඩුවක් නේද කරේ. යුද ජයග්‍රහණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ආණ්ඩුවරදී ලබාගත්ත ජයග්‍රහණයක් නෙමෙයිද? ඒ වගේ බණ්ඩාරනායක මැතිතුමේ කාලේ ගත්තාම කර්මාන්ත බිහි කිරීම, ඇති කිරීම, පවර ගැනීම, ජනසතු කිරීම මේ සියල්ලම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සංධාන ආණ්ඩුවල ජනතා ජයග්‍රහණයෙන් තමයි අපිට සතුටු වෙන්න පුළුවන්කම තියෙන්නේ. එහෙමනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වගකීමක් තියෙනවා. මොකද්ද මේ වගකීම? අද මන්ත්‍රීවරු 14ක් වෙන්න පුළුවන් ඉන්නේ. හැබැයි රට හරි පාරට ගන්න වැඩේදී රටේ යම්කිසි වරද්දක් වෙනවා නම් වැරදි තීන්දුවක් ගන්නවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු එක්කිනාද දෙන්නද කියන එක නෙමෙයි වටින්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එදා බිහි වෙනකොට බිහි කරනකොට එදා තිබිච්ච බණ්ඩාරනායක ප්‍රතිපත්තිත් එක්ක අද රට ගැලපෙන විදිහට ටික වෙනස් කරගෙන එක්කිනා වෙන්න පුළුවන්, දෙන්න වෙන්න පුළුවන්, 14 වෙන්න පුළුවන් පක්ෂයට වගකීමක් තියෙනවා. වැරද්ද නිවැරදි කරන එක ගැන එල්ලිපිට හරි ඇතුලේ හරි ඕනතර කතා බහ කරන්න. ඒක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියම වගකීම කියන එක අපි තාමත් ආඩම්බරෙන් කියන්න ඕනකම තියෙනවා. එහෙමනම් අපි දැන් මේ කරගෙන යන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අන්නේ වගකීමයි. ඒ වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට පක්ෂයේ සභාපතිතුමත් එක්ක පාර්ලිමේන්තුව ඇතුළත අපි කරනවා, එළියෙත් අපි කරනවා. ඒ විතරක් නෙමෙයි තවත් අපේ බලාපොරොත්තුවක් තියෙනවා. අපි මහින්ද අමරවීර අමතුමා කිව්වා වගේ අපි හැමදාමත් කාත් එක්ක එකතුලා ඉන්න පමණක් නෙමෙයි අපේ සලස්වතියෙන් අපේ බලාපොරොත්තුව තියෙන්නේ අනික් සෑම දේශපාලන පක්ෂයකම බලාපොරොත්තුවක් විදිහටම අපේ මාණ්ඩුවක් අපේම බලයක් මේක තමයි සෑම දේශපාලන පක්ෂයකම බලාපොරොත්තුව. එහෙනම් අද අපි මේ රට වටා ගිහිල්ලා කරන්නේ මොකක්ද? අපි කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම්මන්තම ශක්තිමත් කරන්න කියන පණිවිඩය කියන එක
විමර්ථන ශක්තිමත් කරන්නේ කොහොමද කියන එක දාසික ලේකම්තුමා දුරු කණ්ඩායම වැඩමුළු පවත්වලා දැනුවත් කිරීම කරලා ඉලක්ක ලබා දීලා ෆෝම් ටික පුරවලා ඒ පක්ෂයේ විමර්ථන හදන්නේ කොහොමද කියන එක තමයි අපි මේ කතා බහ කරන්නේ. එහෙමනම් මම හිතන්නේ ඔබතුමාලට විශාල වගකීමක් තියෙනවා. කොච්චර අමාරු වුණත් දිස්ත්‍රික්කයේ ආසනවල අනුබද්ධ සංවිධානවල බලමණ්ඩලවල කොට්ටාස නියෝජිතයෝ වසම් නියෝජිතයෝ නැවත වතාවක් ඒ අමාරුවෙන් මේ වැඩේ කරන්න පටන් ගන්න ඕනකම තියෙනවා. හැබැයි දැන් නම් එච්චර අමාරුත් නෑ නේද? වෙනද අපට බැල පුදුවිය අද අපි ගැන කතා බහ කරනවා. අද අපට ආරාධනා කරනවා. අද අපිත් එක්ක hina වෙනවා. අද කතා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන. වෙනද අපි ගිහිල්ලා කතා කරන්න හදනකොට අපේ කට ලැබු උදවිය අද එයාම කතා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වටිනාකම් ගැන. ගරු ජනාධිපතිතුමනි මේක මම කියනවද නැද්ද කියලා වාඩි වෙලා කල්පනා කළා. අපි ජනවාරි 3 වෙනිදා මම හිතන්නේ දායසික මාධ්‍යයට ගියා අගමැතිතුමාට සුබ්බදන්න නේද? ලසන්ත මහත්මයායි මමයි අපි අගමැතිතුමාට සුබ්බදන්න ගියපුවාම මහින්ද රාජපක්ෂ මහත්තයා මොනවද කිව්වේ? දායසික සාක්ෂි මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්න. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිව්වා. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවස්ථාවේ අනුව හිටපු ජනාධිපතිතුරු සියලු දෙනාම නිල බලයේ උපදේශක විදියට පත් වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. එහෙමනම් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන රටේ ජනතාව කතා කරන්න පටන් ගන්න තියෙනවා. රටේ ජනතාවට බලාපොරොත්තුවක් තියෙනවා. අතීතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය දිහා බලුවාම අනාගතයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රට වෙනුවෙන් පෙනීදී රට වෙනුවෙන් කැපවෙයි. ඒ රට වෙනුවෙන් මහා යුද්ධ මිෂ්ඨ කරයි කියන බලාපොරොත්තුව අද රට තුල තියෙනවා. එහෙමනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක කාර්යාලයේ විදියට ඔබතුමාලා කල්පනා කරන්න ඕනේ මෙන්න මේ හඬට අහුම්කම් දීලා දැන් ගම්මට්ටමේ බිම්මට්ටමේ ඒ සංවිධාන ශක්තිමත් කරලා නැවත වතාවක් අපි අනාගත බලාපොරොත්තු වෙනුවෙන් ශක්තිමත් ගමනක් යන්න නායකත්වය ඔබතුමාලා ගන්න ඕනකම තියෙනවා. අපේ කතික මහතුරු කීප දෙනෙක් වෙන නිසා මම මීට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි මහින්ද අමරවීර අමතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. මොකද එතුමා බොහොම අමාරු කාර්යයක් තමයි කරන්නේ. හැබැයි ඔබතුමාට අපි එතුමාගේ අමාරුකමට වඩා අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා කියලා මම මුලින්ම කිව්වේ. අපි කොච්චර අමාරුවෙන් කරත් ඔබතුමාලා එතුමා පිටිපස්ස ඉඳගත්තේ නැත්නම් එතුමටත් මේ ගමන යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඔබතුමාට අපි ස්තුතිවන්ත වෙනවා වගේම අමරවීර අමතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. හම්බන්තොටෙන් ඒලාම් පන්නරයත් එක්ක අද සන්දානය තුල විශාල වෙනසක් අනාගත බලාපොරොත්තුවක් එක්ක ගමනක් යන්න එතුමා කතා බහ කරනවා නායකත්වය ලබා දෙනවා. ඒ නිසා එතුමාට අපි සුබපදමි අද මේ සම්මානය තියලා දැනුවත් කිරීම තියලා ඉදිරියට බලාපොරොත්තු වෙනවා මෙන්න මේ කියන සියලුම සංවිධාන ටික හැදලා සමාජගත වැඩි කරගෙන ඉදිරියට ඕන මැතිවරණයේද ඒ ඕනෑම මැතිවරණයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට තනිව යන්න ඕන තනිව යන්න සන්දාන හදන්න ඕන සන්දාන හදන්න මේ මොන දේ කරලා හරි අපේම බලයක් හදාගන්න අද ඒ යන ගමනේ හම්බන්තොට ජනතාව විදියට ඔබතුමාලා පෙළ ගැහෙන්න අත්ත බඳ ගන්න කියන කාරණේ මතක් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජය වේවා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඔබතුමාලා සිතාරන ජය වේවා ප්‍රාර්ථනා කරමි. හැලහැප්පීම් මැද්දේ පක්ෂය අදායර දාලා යන්නේ නැතුව පක්ෂෙත් එක්ක ඉඳගෙන අමාරු අවස්ථාවල පක්ෂය ආරක්ෂා කර අපේ ගරු මහින්ද අමරවීර මැතිතුමනි ඒ වගේම අපේ හිටපු පළාත් සභාවේ අමාත්‍ය අපේ ගුණසේන මැතිතුමාගෙන් අවසරයි ඒ වගේ අපේ දිසරු මැතිතුමා අපේ සංවිධායකතුමා සමාරාමේ විශේෂයෙන් අපේ දකුණු පළාත් සභාවේ අවුරුදු 11කට වැඩි ප්‍රමාණයක් තමුන්නාසලට විශාල කැපවීමක් ශක්තියක් දුන්න ඒ වගේම අපේ ගාල්ල දිස්ත්‍රික්කයේ අපේ නායක ඒ වගේම අපේ පක්ෂයේ උපසභාපති අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් මැතිතුමාගෙන් අවසරයි ඒ වගේම අපේ මාතර දිස්ත්‍රික් සංවිධායකතුමා ධම්මික සොලොන් මැතිතුමා ඒ වගේම කබුරුපිටිය ඊළඟට හක්මන ඒ වගේම අපේ
දිසික් සංවිධායකතුමන්ලා අපේ මාතර ඇතුළු සියලුම ආදරණීය මේ වේදිකාවේ ඉන්න සියලු දෙනාගේ අවසරයි. ඒ වගේම අපේ පක්ෂය වෙනුවෙන් ඒ පක්ෂය ආරක්ෂා කරගෙන අමාරු වෙලාවේ අපහසු වෙලාවේ අපිත් එක්ක එකට හිටගත්ත අපේ ආදරණීය රාජ්‍ය සභා නගර සභා මන්ත්‍රීතුමන්ලා මන්ත්‍රීතුමියන්ලා කොට්ටාස සංවිධායකතුමන්ලා ඒ වගේම විශේෂයෙන්ම තරුණ කාන්තා ගුරු සංවිධානවල දිස්ත්‍රික්කයට අලුතෙන් පත් වුණ අපේ සියලුම ආදරණීය සියලු දෙනාගෙන් ඒ වගේම පැමිණලා ඉන්න ආදරණීය අපේ පාක්ෂික සහෝදර සහෝදරි වැඩිහිටියෝ සියලු දෙනාගෙන් අවසරයි. අපි අද පවත්වන්නේ මම හිතන්නේ අපේ දිස්ත්‍රික් නියෝජිත සමුළු මාලාවේ තවත් එක් වැදගත් සමුළුවක් අපේ දකුණේ තිබෙන තුන්වෙනි දිස්ත්‍රික්කය. අපි පටන් ගත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන්. අපි දැන් ලංකාව පුරාම මෙවැනි දිස්ත්‍රික් සමුළු පවත්වාගෙන යනවා. මූලික වශයෙන් අපේ ආදරණීය මූලික මන්ත්‍රීවරු ටික, කොට්ටාස සංවිධායකවරු ටික, තරුණ කාන්තා ගුරු දිස්ත්‍රික් සංවිධානවල හදලා තියෙන අය තමයි අද අපි කැදෙන්නේ. අපි අනිත් අයට පුරවන්න එපයි කියලා තමයි කිව්වේ. මොකද හේතුව නැත්තම් පිරෙවුවා නම් මේකේ පඩිපෙළේ ඉඳ ගන්නත් පුරවන්න තිබුණා ඕන්න. නමුත් පිරෙව්වයි කියලා වැඩේ කෙරෙන්නේ නැහැ. අපිට උවමනයි අපේ පක්ෂය හරියට ග්‍රාමීය මට්ටමේ ඉඳලා හදාගෙන යන්න උවමනා නම් ඒකට ඕන කරන මිනිස්සු ටිකේ ඔලු ටික ඉස්සෙල්ලා හදාගන්න ඕන ඔක්කොම කලින්. මෙතන ඉන්න රාජ්‍ය සභා මන්ත්‍රීතුමන්ලා මන්ත්‍රීතුමියන්ලා මේ ඡන්දෙට 2018 ඉදිරිපත් උනේ මහින්ද රාජපක්ෂ මහත්තයා. මොකද පෝස්ටරේ මූණ ගැහුවේ වෙන කාගවත් නෙවෙයි. මහින්ද මහත්තයාගේ ෆොටෝ එකයි ඒකට ෆයිට් කරේ තමුන්නාන්සලා. ඉතින් මහින්ද මහත්තයත් එක්ක හම්බන්තොට දිස්ත්‍රික්කේ ඡන්ද ඉල්ලනවා කියලා තමුන්නාන්සලා පරාද වෙනවනේ. එහෙමනේ වැඩේ වුනේ. ඒ නිසා අපිට දිනා ගන්න බැරි වුණා. හැබැයි සමහර කොට්ටාස කීපයක් තමුන්නාන්සලා දිනුවා. දිනපොයත් මෙතන ඉන්නවා. ඒ අමාරු වෙලා දිනුවෙන් පස්සේ තමයි තමුන්නාන්සලා ඡන්ද සංඛ්‍යාව ගණනලා බැලුවෙන් පස්සේ තමයි ප්‍රාදේශ සභාව ඇතුළට ආපුවම තමයි දිනුවේ බැලුවේ මහින්ද මහත්තයා නෙමෙයි ඇවිල්ලා ඉන්නේ වෙන වෙන කට්ටිය තමයි එතුමාගේ ෆොටෝ එක ගහගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ කොහොමද යන සමහර කට්ටිය දන්නේ නැහැ, අඳුරන්නේ නැහැ, දේශපාලන ඉඳලත් නැහැ, ශ්‍රී ලංකා විදාන පක්ෂේ වෙලත් නැහැ. හැබැයි ශ්‍රී ලංකා විදාන පක්ෂේ අපේ සභාපතිවරු පරාදයි. උපසභාපතිවරු පරාදයි. හිටපු මන්ත්‍රීවරු හොඳ දක්ෂ ඔක්කොම පරාදයි සමහර අය. මේක තමයි ලංකාවේ දේශපාලනේ තත්ත්වය. ඒ නිසා අපි ඒ හයියෙන් අතු මහා දැවැන්ත ගස්මුල් ගලවගෙන යනකොට අල්ලගෙන ඉන්න තමුන්නාන්ස. අපි අදත් හෙටත් අනිද්දත් ආරක්ෂා කරනවා කියන්නේ. ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙල තව ශක්තිමත් කරන තමයි අපේ පක්ෂේ මේ වැඩපිළිවෙල අපි සකස් කරන්නේ. අපි මුලින්ම පෞගිය 2019 20 විතරනකොට අපි පටන් ගත්ත අපේ මූලික පක්ෂය ගොඩනගන වැඩපිළිවෙල. හැබැයි කොවිඩ් වසංගතයත් එක්ක විශාල අර්බුදයකට අපි ලක් වුණා. රට වැහුවා. ඒකත් එක්ක අපේ සංවිධාන ජාලය සම්පූර්ණයෙන් ආපහු නතර වුණා. ආපහු 2020 ආපහු පටන් ගත්තා. 2020 තමුන්නාන්සලා දන්නවා අපේ විධායක සභාව තියලා අපේ පක්ෂේ නායකතුමා විදියට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉල්ලා අස්සුණා තමන්ගේ නායකත්වය. අයින් වෙලා අපේ සියලු දෙනාම අපි තනතුරු වලින් සියල්ලෙන් ඉල්ලා අස්සලා සභාවට බලය දුන්නා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරව පක්ෂයක් විදියට විධායක සභාවට බලය දුන්නා. තමුන්නාන්සලා දැන් කැමති නායකයෙක් පත් කරගන්න, කැමති තනතුරු වලට කැමති කෙනෙක් පත් කරගන්න කියලා. ඒ අනුව තමයි නැවත මේ රටේ කිසිම පක්ෂයක සිද්ධ වෙන්නේ නැති කාරණා මතක තියාගන්න. අනෙක් පක්ෂවල කැමති ඉඳ ගන්න කිව්වා ඉඳගත්තා. නම කිව්වා ඉවරයි. එහෙම නෙමෙයි. මේක යෝජනා ඉස්සරහට විධායක සභාවෙන් ආවේ. ඇවිල්ලා තමයි අපේ පක්ෂ නායකයා විදිහට අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පත් කරගන්නේ. අපේ ජේෂ්ඨ උපසභාපතිතුමා, මම, අපේ දුමින්ද මැතිතුමා, නිමල් මැතිතුමා, මේ අය ශාන් මැතිතුමා ඇතුළු සියලු දෙනාම පත් වුණේ මේ විදිහට. ඒ පත්වල තමයි ඉස්සරහට ආවේ. එදිරින් පස්සේ අපි ගියා අපේ මහානායක හමුදුරුවෝ හම්බෙන්න. මහානායක හමුදුරුවෝ බෑ දැකලා අපේ දනදා වහන්සේ වැඳගෙන අපි ඊළඟට පළවෙනි වතාවට අවුරුදු ගණනකට පස්සේ මධ්‍යම කාරක සභාව දින දෙකක් ඉඳගත්ත අපි මේ වැඩසටහන හදන්න. අපි යෝජනා කරලා කට්ටිය සාකච්ඡා කළා
පක්ෂ පරිසම්විධාන වැඩපිළිවෙල මධ්‍යම කාරක සභාව අනුමත කරපු තමයි දැන් තමුන්නාසලට පල්ලෙන් මේ ගලාගෙන යන්නේ. ඒ අනුව තමයි අපි ක්‍රියාත්මක වුණේ. ඉතින් පස්සේ ආපහු කොරෝනා රෝගය ආපහු නතර වුණා. මේ විදිහට අපි දැන් ආපහු නැවත නොනවතින ගමනක් අපි ඉස්සරහට ඇදීගෙන ඉස්සරහට යමු. ඒ නිසා අපි බලාපොරොත්තු තියෙන්නේ මේ මාසය ඊළඟ මාසය වරනකොට මාර්තු මාසයේ අනිවාර්යෙන් සම්පූර්ණ ලංකාවේ පරිසම්විධාන වැඩ කටයුතු ටික අවසන් කරන්න. ඒ වගේම සමාජිකයන් මදවා ගැනීම ඉක්මන් කරන්න. දිස්ත්‍රික් සම්මේලන ටික අවසන් කරන්න. ඊළඟට සමස්ත ලංකා ජාතික සම්මේලන ටික අපිට අවසන් කරන්න. අවසන් කළා අපි ක්‍රමානුකූලව අර නිවාසිරිපාල ඇමතුමා කිව්වා වගේ කොට්ටාල් සංවිධායකයන්ට බලය දෙන්න මේ අවුරුද්ද පුරාම තමුන්නාසලට දුවලා මේ පක්ෂය නැවත ගොඩනගන දායකට මේක තල්ලු කරනවා. ඒක එක පියවරක් තමයි අපි මේ. මෙතනින් පස්සේ අපි ආපහු නැවත මෙතනින් කුඩා ප්‍රමාණයක් අරගෙන පක්ෂයේ ප්‍රතිපත්තිය සහ අනාගත වැඩ පිළිබඳව තමුන්නාසලට දවසක වැඩමුළුවක් අපි ක්‍රියාත්මක කරනවා. ඒක ඊළඟ කාරණේ විදිහට අපි යන්නේ. ඇයි අපි එහෙම කරන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුනේ ප්‍රතිපත්ති මත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලනය කරේ 1959 ශ්‍රීමන්ත බණ්ඩාරනායක මැතිතුමාගේ නායකත්වය යටතේ ප්‍රතිපත්ති මාලාවක් මත. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මතවාද මැද මාවත නොබැලි විදේශ ප්‍රතිපත්තිය ආර්ථික ක්‍රමවේදය ජනසතු ව්‍යාපාර දේශීයත්වය රකින්න දේශීය උරුමය රකින්න ක්‍රියාවලිය මේවා තමයි අපේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද වෙනකල් පවතින මූලික වුණ කාරණා. හැබැයි බහුවනකට මොකද වුනේ? බහුවනකොට අපේ පක්ෂයේ ප්‍රතිපත්ති මාලාව වෙනුවට පුද්ගල සාධකයක් ඉස්මතු වෙන්න පටන් ගත්තා. මිනිස්සු පුද්ගලවාදීව ඡන්ද දෙන්න පටන් ගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන නෙමෙයි කල්පනා කරුවේ. එහි ප්‍රතිපත්තිය ගැන නෙමෙයි කල්පනා කරේ. ඒ පක්ෂයේ නායකයා මොකද්ද කරන්නේ? ඒක තමයි පක්ෂයේ වැඩ පිළිවෙලටපත් උනේ. මේක තමයි වැරද්ද. මේක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඩාවැටෙන්න ප්‍රධාන හේතුව උනේ. ඒ නිසා තමයි විශාල අර්බුදයකට ලක් වුනේ. ඒ නිසා තමයි 94 ආණ්ඩුව අරගෙන වැඩ කරපු අපිට 2014 අවුරුදු 20කට පස්සේ මේ පක්ෂයේ ලේකම් පක්ෂයෙන් ඉවත් වෙන දැනකටපත් උනේ. මේ අර්බුදේ ඇතුලේ කතා කරන්න බැරි, අදහස් ප්‍රකාශ කරන්න බැරි, තනි පුද්ගල ඒකාධිපති වාදයකට මේ පක්ෂය විතරක් නෙමෙයි රටත් ගොදුරු වීමේ ප්‍රතිඵලෙ මේ තියෙන්නේ. අතන තියෙන්නේ. ඒ නිසා අපි මේ ක්‍රියාදාමය තුළ අපේ පක්ෂය විශාල බිඳවැටීමකට ලක් වුණා. ඉතින් බිඳවැටීමේ ප්‍රතිඵලය අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. ඒ නිසා අනාගතයේ බිඳවැටීම ඇති නොවන්න පක්ෂය ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් වෙන්න ඕනේ. පක්ෂය ඇතුලේ විතරක් නෙමෙයි ග්‍රාමීය මට්ටමේ මිනිස්සු දැනගන්න ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මතවාදය මොකක්ද කියලා. අන්න ඒක අපි තමුන්නාන්සලා අපි ඔක්කොම එකතු වෙලා ගම් මට්ටමින් යටින් එන අදහස් ටික එකතු කරලා අපේ විද්වතුන් පාවිච්චි කරලා ඒ විද්වතුන් එක්ක අපි එකට වැඩ කටයුතු කරලා තමයි මේ ක්‍රියාදාම ඉස්සරහට ගෙනියන්න වෙන්නේ. අපේ ආචාර්ය මහාචාර්යවරු ඉන්නේ ඡන්දින් ගන්නම නෙමෙයි. මේ රටේ ආචාර්ය මහාචාර්යවරු ඉන්නේ අපේ අදහස් පිළිබඳව හොඳ අදහස් ටිකක් අරගෙන ඒක අපිට හදලා දීලා මෙන්න මේක තමයි අපේ අදහස් කියලා කියන්නේ. අර කතාවක් තියෙනවා හෙලිකොප්ටරයක් නැත්තම් ගුවන් යානයකයි එන්ජිම හදන්න පුළුවන් ආචාර්ය මහාචාර්යවරු. හැබැයි මේක ගමන් කරන විදිය ඊළඟට අනිත් කොට කඩු ටික වටේ තියෙනවට ඒව හදා ගන්න වැඩ පිළිලක අපේ තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ආචාර්ය මහාචාර්යවරු ඡන්දිල්ල ඇවිල්ලා විතරක් නෙමෙයි. එහෙම ඉන්න කට්ටියක් ඉන්නවා, දිනන්න පුළුවන් කට්ටියක් ඉන්නවා. හැබැයි අපි ඔක්කොම සියලු දෙනාම මේ ක්‍රියාවලියට ශක්තිය දෙන්න ඕනේ පක්ෂය ගොඩනගන්න. ඒ නිසා මම තමුන්නාන්සලගෙන් ඉල්ලනවා අපිට ප්‍රතිපත්ති මත හදාගත්ත දේශපාලන පක්ෂයක් මිසක පුද්ගලවාදීව දේශපාලන ව්‍යාපාරයක් රැඳෙන්නේ නැහැ, පවතින්නේ නැහැ. ඒක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්තුන ඉරණ මේ ප්‍රතිඵලය අපි අදත් දකින්නේ. ඒ නිසා දැම්පා අර එන්ඩේරා පිටිපස්සේ යන ගවරෑල වගේ අපි දුවන එක නෙමෙයි මම මේ කතා කරන්නේ. එන්ඩේරා හැරෙන පැත්තට ගවරෑලත් යනවා. කොහේ යනවද කියලා දන්නේ නැහැ. ඒක නෙමෙයි පක්ෂයක් කියන දේශපාලන පක්ෂයක් කියන ඊට වැඩිය වෙනස් දෙයක්. පක්ෂය අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක්, මතවාදයෙන් එක ගැටීම්. මේ ගැටීම් එක තමයි මේ පක්ෂය ඉස්සරහට යන්නේ. අන්නේ ක්‍රියාදාමය තමයි තමුන්නාසත් එක්ක අපිට ඉස්සරහට යන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මතක තියාගන්න. පළවෙනි කාරණය තමයි අපේ පක්ෂයේ නායකයා විදියට අද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වැඩ කරනවා.
එතුමා තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය මේ පක්ෂයෙන් උත්සාහිත කරපු කෙනෙක්. ප්‍රජාතන්ත්‍රවාදයේ හැසිරුණු නායකයෙක්. අපේ පක්ෂේ නායකයන්ට කාටවත් කියන්න බෑ හොරෙක් මංකොල්ලකාරයෙක් මිනිමරුවෙක් කියලා. එතුමාගේ ආණ්ඩුකාරී 2019 එතුමාගේ අනින් කිසිම කෙනෙක් මේ රටේ වෙඩි තියලා මරලා දෙන්නේ නැහැ. එතුමා ප්‍රජාතන්ත්‍රවාදයේ නිවැරදිව රැක්කා. මේ රටේ ඉතිහාසයේ අපේ අවුරුදු ගණනක් 78 ඉඳලා 78 ව්‍යවස්ථාව ගත්තම සංශෝධන 20ක් කළා තියෙනවා. ඒ සංශෝධන 20 හැම සංශෝධනයක්ම කරේ ඉන්න ජනාධිපතිගේ බලය වැඩි කර ගැනීම සඳහා වන සංශෝධන අපේ නායක හඳුන්වන්නේ. එකම එක සංශෝධනයයි මේ රටේ ජනාධිපතිවරේ තමන්ගේ බලය අඩු කරගන්න. ජනාධිපති මහන්සි වෙලා. ජනාධිපතිවරයා ඉඳලා පත් වෙලා මම්මගේ බලය අඩු කරගන්නවා කියලා පොරොන්දු වෙලා. බලය අඩු කරගත්ත එකම නායකයයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පමණයි කියන එක මම තමුන්නාන්සේලා ආදරෙන් මතක් කරන්න ඕනේ. එතකොට මොකද කරේ? ඇවිල්ලා 19 වෙනි සංශෝධනය ගෙනාවා. 19 වෙනි සංශෝධනය ගෙනල්ලා පාර්ලිමේන්තුවට දාලා නිකන් හිටියේ නෑ. අනිත් ජනාධිපතිවරුන් මොකද කරන්නේ? පාර්ලිමේන්තුවට දැම්මා. බලා පුළුවන් නම් සම්මත කරපන් නැත්නම් නිකන් හිටපන් කියලා නිකන් හිටියේ. එදා සම්මත කරන්න පුළුවන් තත්ත්වයක් තිබුණා පාර්ලිමේන්තුව ඇතුලේ. කාගේද බලය? 47 UNP එක 142යි එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජනාධිපතිතුමා අපේ පක්ෂ නායකයා ජනාධිපතිතුමා කියන එක ඇහුවේ බොහොම සුළු පිරිසක් පමණයි. අනෙක් සියලු දෙනාම ජනාධිපතිතුමාට විරුද්ධ මතයක තමයි හිටියේද. හැබැයි ඒක මොකද කරේ? තමන්ගේ බලය අඩු කරගන්න. ජනාධිපතිවරයා විදියට පාර්ලිමේන්තුවට ගිහිල්ලා උදේ ඉඳන් රැයටවත් පාර්ලිමේන්තුව ඉඳගෙන කාමරෙන් කාමරයට ගිහිල්ලා පාර්ලිමේන්තු ලොබිය මන්ත්‍රීවරු හම්බෙලා කිව්වා මෙන්න මේක දානේ මාත්‍යෝ සායප දීපල්. මේ මොකද්ද මේ කරන්නේ? තමන්ගේ බලය අඩු කරගන්න ජනාධිපති කෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පින් සිද්ධ වෙන තත්ත්වයක් එදා එතුමා ඇති කරා. ඇයි? ඒ අවංකව ඒක කරන්න උවමනාවක් තිබිච්ච නිසා. වෙන එක්කෙනෙක් මොකද කරන්නේ? මේක දාලා 47 ඉන්නේ අනිවාර්යෙන් UNP දාපු ගමන් පරාදයි. මෙන්න මන් දැම්මා. ඔන්න නෑ මෙන්න පොල්ල කියලා අපි වැඩේ ගියා කියලා නිකන් ඉඳි තිබුණා. එහෙම කරේ නෑ. හැබැයි ඒකේ ප්‍රතිඵලය මොකද? දැන් මේ ඊයේ පෙරේද කතා කරුවා අර වජිර අබේවද එක්සත් ජාතික පක්ෂ සභාපති මොකද්ද කිව්වේ? අපි සිරිසේන මහත්තයාගේ රෙදි ගැලුවයි කිව්වා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන. දැන් ඊයේ අපි දැක්කා එක කතාන්තර පොත්වල දැන් තියෙනවා. ඒ කාලේ ජනාධිපතිතුමා මුහුණ දුන්න ප්‍රශ්න දෙකට හේතු මොනවද කියලා තව අපි ඉස්සරහට කියන්න. මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ පිරිසක් ඒ ආණ්ඩුව තනි අතට තමන්ගේ අතට අරගෙන වැඩ කරන්න පටන් ගත්තා. මේක ආපහු නැවත අන්තර්ජාතික රාජ්‍යයන්ට පාදන වැඩ පිළිවෙල පටන් ගත්තා. හැබැයි ජනාධිපතිතුමා තනියම අපි කීප දෙනෙක් හිටියා එතුමාට අපි 13 දෙනෙක් අපේ ඇමතුරු 39 දෙනෙක් හිටියා ඔක්කොම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අය. අපි මේ කැබිනට් එකේ එතුමත් එක්ක එකා වගේ එකට එකතු වෙලා එතුමාව රකින්න අපි වැඩ කටයුතු කරා. මේ රට පාවලන කිවිසුම් විශාල සංඛ්‍යාවක් ආවා. සිංගප්පූරු කිවිසුම ආපු වෙලේ මෙතුමා කමිටුවක් දාලා කිව්වා මේ කමිටුවේ තීරණය අනුව මම තීරණය කරන්නම් කියලා කමිටුවක මේක කරන්න එපයි කියලා එතුමා ඒක අල්ල විසිකලා දාලා නිකන් හිටියා. එදා සිංගප්පූරු කිවිසුම ගහුණා. අද සිංගප්පූරේ කොණ්ඩල ගියාලා බානවා ලංකාවේ. මේක තමයි තිබිච්ච ප්‍රශ්න. ඊළඟ MCC කිවිසුම ඇමරිකාවේ ඒ කිවිසුම ගහන්න යනකොට මෙතුමා කිව්වා මම ඉන්නතුරු MCC කිවිසුම ගහන්න මං ඉඳ තියන්නේ නැහැ කියලා. ඊළඟ අද කතා කරන නැගෙනහිර ජැතිය ඊයේ පෙරේද අපි ගිහිල්ලා මුළුගල් වල වැඩ පටන් ගත්තා ඒක ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් එදා. දැන් ගිය සතියේ ඕම මුල්ගල් තියන නැගෙනහිර ජැතියක් ඉතුරු වෙන්නේ නැහැ අපේ නායක හඳුන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා හිටියේ නැත්තම්. බය නැතුව ගිහිල්ලා වරායේ වෘත්තීය සමිතිය ඔක්කොම ගිහලා කිව්වා මම ඉන්නකල් නැගෙනහිර ජැතිය දෙන්න තියන්නේ නැහැ බලා මේක ආරක්ෂා කරන්න මම වැඩ කරනවා ජනාධිපති විදියට කියලා. එහෙමයි තමයි වැඩ කරුවා. මේ හම්බන්තොට වරාය දෙන්න හදනකොට දිගින් දිගටම එතුමා කැබිනට් මණ්ඩලයේ දිගින් දිගටම එතුමා මේක කරන්න එපා පළවෙනි සතියේ ගෙනාපුවා විසිකරුවා දෙවෙනි සතියේ ගෙනාපුවා විසිකරුවා මේ විදියට දිගින් දිගටම මේක බාධා කරුවා අවසානයේ මොකද කරේ රනිල් වික්‍රමසිංහ මහත්තයලා එකතු වෙලා මේ කිවිසුම ගහලා ඒක ඉවර කරුවා. මේක තමයි සිද්ධ වුණු තත්ත්වය. ලංකාවේ අපේ නායක හඳුරන්නේ අපේ තිබිච්ච
මේ රාජ්‍ය ආයතනවල බැංකු ගිණුම් ඔක්කොම පුද්ගලික අංශ බැංකු වලට පවරන්නේ කොරයි ලික්වසික මාත්‍යා. ගෙනාවා පණදක් විදියට යෝජනාව. අපේ මහින්ද අමරතුමාලා අපි සියලු දෙනාම මේකට විරුද්ධ වුණා. එහෙම කළා නම් මොකද වෙන්නේ? මේ අපේ රාජ්‍ය ආයතනවල තියෙන ගිණුම් ටික ඔක්කොම පුද්ගලික අංශ වලට ගියා නම් මොකද වෙන්නේ? ලංකාවේ බැංකු දෙක කඩවල. රාජ්‍ය බැංකු දෙක. ජනාධිපතිතුමා මොකද කිව්වේ? පළවෙනි සතිය අයින් කරුවා, දෙවෙනි සතිය අයින් කරා, තුන්වෙනි සතිය කොහොමද පැත්ත බලාගෙන ඉන්න බයි කියලා මේ යෝජනාව ආවා. එහෙම තමයි එතුමයි සටන ඒක ඇතුලේ කෙරුවේ. ඒක අපි දන්නවා. ඒ නිසා ඒ සටන කරනකොට අනෙක් පැත්තෙන් එතුමාට විරුද්ධ විශාල බලවේගයක් එළියේ කෑ ගහන්න පටන් ගත්තා. මේකේ ප්‍රතිඵලය තමයි ඇතුනේ. මිනිස්සු එළියේ ඉඳලා කෑ ගහනවා. උඹලා දෙකොල්ල ඇතුලේ ගහ ගන්නවා මොකද කරන්නේ කියලා. හැබැයි ඇතුලේ මේ රට වෙනුවෙන් අභ්‍යන්තර කරගයක් කරේ තු. පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. නැවත බලය ජනාධිපතිකමට ගන්න නෙමෙයි. පැවරපු බලය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති තත්ත්වයක් තුළ එතුමාගේ සරණ දිගටම අරන් ගියා. ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ පළවෙනි කාරණේ තමයි මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායකයා විදිහට අද බය නැතුව එතුමාට මේ පක්ෂේ නායකත්වය දෙන්න පුළුවන් වෙලා තියෙන එතුමාගේ දෑත් පිරිසුදු නිසා. හොරෙක් මංකොල්ලකාරයෙක් කියලා කියන්න බැරි නිසා. අද එතුමාට ගහන එකම චෝදනාව තමයි දැන් මේ ගහන්න එකක් නැති වුණාම අර ගිය පාස්කු බෝම්බය අරගෙන දැන් එතුමාගේ කරට ගහන්න තමයි ඒගොල්ලෝ හදන්නේ. ඔය ඔක්කොම හදන්නේ ඒකට. ඇයි මේ? දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නැවත නැගිටින වැඩ පිළිවෙලට අපි ගෙනල්ලා තියෙනවා. පක්ෂයට ගහන්න ඕන නම් පක්ෂේ නායකයට ගහන්න තමයි ඒගොල්ලෝගේ ප්‍රධාන අරමුණ. ඒ නිසා අද කිසිම කොමිෂන් සභාවේ කිසිදු සාක්ෂියක් නැහැ. ජනාධිපතිතුමාට මේ පිළිබඳව දැනුම් දුන්නේ නැහැ. අඩුම තරමේ අපිට කිව්වෙත් නැහැ අපේ නායක හම්දුන්නේ. අපේ ඉන්න සිකියුරිටි එකෙන් මං අහුවා ඒක මේක අපිට කිව්වේ නැත්තේ. කිව්වනම් අපි කියන ජනාධිපතිතුමාට කියලා සර් මෙන්න මේ හෙට ගහන්න හදන්නේ කියලා. ගහලා ඉවරලා දවස් 7ක් විතර ගියන් පස්සේ අපි ඇහුවා. දැන් කෝ ආයෙත් කිව්වද? ඔව් කිව්වා. සර් ඉතින් අපි කිව්වේ නැහැ. ඉතින් මේක තමයි මේක තත්ත්වය. මේ රටේ තියෙන ප්‍රශ්නය මොකද්ද? මේ රාජ්‍ය තන්ත්‍රය තුල තිබෙන ගැටලුවක් මේ තිබෙන්නේ. අපේ ලක්ෂ 5,000ක් ඉන්නවා රාජ්‍ය සේවකයෝ. හැම රටේ ඉන්න හැම පුද්ගලයෙකුටම 14 දෙනෙක් ඉන්නවා අපේ නායක හඳුනේ රාජ්‍ය සේවකයෝ. පාර්ලිමේන්තුවේ ඉන්න 225 ගහන්නේ කාටද? පාර්ලිමේන්තුවේ 225 තමයි ඔක්කොම වක් කියන්නේ. දැන් එකපාරක් බෝම්බ ගහන්න ඕනේ කියලා ඔය පාස්කු බෝම්බ ගහන්න තිබුණේ පාර්ලිමේන්තුවේ කියලා දිග හරන නැතුව මිනිස්සු කෑ ගැහුවා. කෑ ගහලා ගෝඨාභය ජනාධිපතිතුමාව ගෙනාවා. තුනෙන් දෙක බලයක් දීලා පාර්ලිමේන්තුවේ ගෙනාවා. විද්‍යුතුන් කියලා කියපු කට්ටියත් ආවා. දැන් කොහොමද පාර්ලිමේන්තුවේ ෂෝක් නේ? දැන් පාර්ලිමේන්තුවේ කතා කරනවා අපවම අර හිටපු පාර්ලිමේන්තුවේ වැඩියක් නන්නත්තර වෙච්ච කට්ටිය. මොකද මේ විනාශයේ හේතුව? මේ රටේ ජනතාව මේකට අවශ්‍ය කරන වැඩ පිළිවෙල නිවැරදිව සකස් නොකිරීමයි. කල්පනා කරන්නේ තුනෙන් දෙකක් දෙන්න කලින් කල්පනා කරන්න තිබුණා. අයෙන් පහක් දෙන්න කලින් කල්පනා කරන්න තිබුණා. කොහොමද අපි මේ කට්ටියව පාලනය කරන්නේ කියලා. දැන් මොකද කරන්නේ? කිසි පාලනයක් නැහැ. මේක තමයි අද ඇත්තලා තියෙන ඉරණම. ඉතින් ඒකයි අර මාධ්‍යත් මේකට වක් කියන්න ඕනේ කියලා මං කියේ වෙන එකකට නෙමෙයි. මාධ්‍යත් කරන්නේ දවස ගන්න ඇවිල්ලා මේ වැදගත් එකක් අල්ලන එක නෙමෙයි. ඒගොල්ලෝ අල්ලන්නේ මොකක්ද? ඒගොල්ලෝ අපේ කන් මේ ටික උත්සන් කරලා අහනවා අපෙන් දැන් මොකද කියන්නේ? යනවද? හෙට දෙන්නේ නැද්ද දෙන්නේ? ඊට පස්සේ තව කෙනෙක් ආවම ඉන්න අරයා මෙහෙම දුවා ඒකින්ද ඔයා දැන් මොකද මේකට කියන්නේ? මේ වොයිස් බයිට් එක දාගන්න ඒගොල්ලන්ගේ වැඩේ දුවන. වොයිස් බයිට් එක මොකද වෙන්නේ? රටේ ප්‍රශ්න පැත්තකට විසි වෙනවා. නිවැරදි වැඩ පිළිවෙල පැත්තකට විසි වෙනවා. කාකට ගන්න ටික තමයි උදේ ඉඳන් රාත්‍රියට මේ පාර්ලිමේන්තුවේ දාන්නෙත් ඒක මේ කතාවල දාන්නෙත් ඒක. ඇයි විනාඩි එකකමාරට මේ කෑල්ල කපන්න ඕනේ? ඒ නිසා අපි කරපු කතා සියල්ල පැත්තකින් තියලා ඒගොල්ලන්ට චූන් වෙන කෑල්ල විතරක් රූපවාහිනිය දාගන්න. දාගෙන රූපවාහිනිය ගොම්පොරයක් කරලා තියෙන්නේ. දැන් ගොම්පොර රැට බලන්නේ නැහැ. ඔය තියෙන විවාද බලනවද කවුද? නෑ බලන්නේ නැහැ. ඇයි මරා ගන්න දෙන්න ගියාම? වැදගත් මම කතා වෙනවා. මේ රටේ මාධ්‍යත් වක් කියන්න ඕනේ මේ රටේ මේ සිද්ධ වෙන වැඩපිළිවෙලක් නැති කිසි ක්‍රමවේදයක් නැති මේ රටේ තියෙන සිස්ටම් එක විනාශ වෙච්ච එකට ඒගොල්ලොත් වක් කියන්න ඕනේ වෙන හේතුවක් ඉඳලා නෙමෙයි. මාධ්‍යවේදීන්ට බයින එක නෙමෙයි මම මේ කතා කරන්නේ. මේ පොඩි කෑල්ලක් දෙකක් අරගෙන රූපවාහිනිය ආතල් එක ගන්න දාන එකේ ප්‍රතිඵලය තමයි අද මේ අපි අත්විඳින්මින් ඉන්නේ. ප්‍රශ්නක ගැඹුර කල්පනා කරනවා. ප්‍රශ්නයක් උනේ ඇයි? මේක මෙහෙම සිද්ධ වුණේ ඇයි? විවේචනශීලීව නැත්නම් ගවේෂණශීලී මාධ්‍යයක් අද දිනන රට ඇතුලේ නෑ.
පුද්ගලිකව එක එක කෙනාට හිතන හිතට කෑලි කෑලි ගහන එක තමයි දැන් වෙලා තියෙන්නේ. ඒ නිසා මම තමුන්නාන්සට කියන්නේ කැමතියි. මේ ටික දිගටම ඇහුවේ අහන්නේ ආණ්ඩුවේ යනවාද ආණ්ඩුවේ යනවාද ආණ්ඩුවේ යනවාද? ආණ්ඩුවේ යනවාද නැද්ද කියන එක තීරණය කරන්නේ අපේ මධ්‍යම කාරක සභාව තමුන්නාන්සලා යට තට්ටුවේ තමුන්නාන්සලාගේ විශාල වේදනාවක් තියෙනවා. මේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු පපුවට තට්ටු කරලා බැලුවොත් මෙතන නැගිටලා කතා කරන්න කියලා කිව්වොත් ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ට මේ ආණ්ඩුව පත් කරන්න අපි අපේ මහින්ද අමරේන්ද්‍ර මැතිතුමා එදා වැඩ කරුවා වගේ තමුන්නාන්සලා ජනාධිපතිවරණේ වැඩ කරුවා පක්ෂ වෙනුවෙන්. මහින්ද අමරේන්ද්‍ර මැතිතුමා තනියම මේ දිස්ත්‍රික්කේ ඌ කියන වේදිකාවට රගින්න නැතුව මහින්ද අමරේන්ද්‍ර මැතිතුමා මුළු දිස්ත්‍රික්කේ වටේ ගියා ගෝඨාභය ජනාධිපතිතුමා ජයග්‍රහණය කරන්න. ඌ කියන ASCII අපේ දිස්ත්‍රික්කවල මම එක ස්ටේජ් එකකට නැගිටින හැබැයි මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විදිහට අපි ඒ ගමන ගියා. තමුන්නාන්සලා මෙතන ඉන්න කට්ටිය සියලු දෙනා කුඩා රැස්සින් දාස් ගන්න ක්ලාස් කරලා ගෝඨාභය ජනාධිපතිතුමාට සහාය දුන්නා. ඒගොල්ලන්ට තිබුණේ ලක්ෂ 50යි පොජ්ජන පෙරමුණ. ඔය මොන කයිය ගැහුවා? ඒ ලක්ෂ 50 65 69 උනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වුණා ඉන්න මතක තියාගන්න. නැත්තම් හො වෙන්නේ නැහැ. ලක්ෂ 50න් දිනන්න බෑ. 150ක් ගන්න ලක්ෂ 65ක් ගන්න ඕනේ. ලක්ෂ 65ක් උනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි ගාව ලක්ෂ 15ක් තිබුණා. අපි ඒ කියන්නේ හේතු කරපුවාම එතනින් පස්සේ ආපහු සජපෙට දිනන්න බෑ කියලා ඒකද දැනගත්තා. මොකද හේතුව 65 මෙතනම ඉවරයි. බෞද්ධරේ දෙන්න එනවා. ඊළඟට 65 තව 64 තව 4ක් එකතු වෙනවා කියන එක සෙල්ලම් වැඩක්. මොකද මිනිස්සු කල්පනා කරුවා අනිවාර්යෙන් ගෝඩාම මහන්ත දින්නවා කියලා. ඉතින් තමයි ගාවේ. දැන් ඒක අමතක වෙලා තියෙන්නේ. ඒක අමතක වෙලා. ඒක කියන්නේ දැන් තමයි කයින් ගහින්න නැතුව යන්න. ඔක මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නේ නැහැ. බලන්නකො මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අරුණ පත්‍රයේ අර ගියසදී තිබිච්ච සම්මුඛ සාකච්ඡාව වරන් බලන්න මොකද කියන්නේ තුමා. මගේ ආණ්ඩු කාලේ මාත් එක්ක හිටියා සම සමාජයේ කොමියුනිස්ට් ඊළඟට ඩග්ලස් දේවානන්ද මහත්තයලා කරුණ අම්මාන්ලා මේ හිටපු සියලු දෙනාම හිටියා. ඕම නෙමෙයි ඊට වැඩි කට්ටිය හිටියා අපිත් එක්ක. හැබැයි ඒ අය විරුද්ධ වුණා. කතා කරුවා. එළියට ගිහලා කෑ ගැව්වා. මේ වගේ ප්‍රශ්නයක් ඇති වුණ නැහැ කියලා එතුමා කියන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා. හැබැයි ඉතින් අනාගතේ රජවරු ඉන්න කට්ටිය කොහොමද කතා කරන්නේ? දැන් ඒගොල්ලෝ එහෙමනම් අපිට කතා කරන්නේ ඒගොල්ලන්ට රජ වෙන්න කොහොමද කියලා අපි බලමු අනාගතේ. ඒගොල්ලෝ ශ්‍රී ලංකාවට යන්න කියනවා. යන්න. දැන් තමයි අඬන්න නැතු. කවුරුද අපේ නාමල් මහත්තයා මම දැක්ක ඊයේ පෙරේද කියනවා. තාත්තා ඔය වගේ කතා කියන්නේ නැහැ. එතකොට දැන් මේ රජ වෙන්න ඉන්නවා කියලානේ කියන්නේ. ජනාධිපති වෙන්න ඕනලු අගමැති වෙන්න ඉතින් අගමැති වෙන්න ජනාධිපති වෙන්න ඕන නම් මේ රටේ හැම පක්ෂයක්ම ඕනේ. මේ රටේ මේ දිස්ත්‍රික්ක මහින්ද අමරේන්ද්‍ර මහත්තයා නැත්තම් තමුන්නාන්සලා නැත්තම් රජකම් හම්බෙන්නේ නැහැ මම තියාගන්න. ඒ නිසා ඔය අද ඇමතිකම් අරන් ඉන්න හැම ඇමතිවරයෙක්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලක්ෂ 15ක් සම්තුන මිනිසුන්ට ණයගති. දැන් ඇවිල්ලා අපිට ගහුවා. අපි බය වෙන්නේ නැහැ කොහොමද කියලා කියන්න කාටවත් බය අපේ දේශපාලනය කරන්නේ නැහැ මතක තියාගන්න. ඒ නිසා අපි අවංකව මේ රටේ දේශපාලනයෙන් පෙනී හිටිනවා. අපිට මේ අයිතියක් තියෙනවා. මොකද මේ ජනාධිපතිව පත් කරන්න අපි මහන්සි වුණා. තමුන්නාන්සලා මහන්සි වුණා. අද තමුන්නාන්සලා ගම්වල ප්‍රාදේශීය සභාවල තමුන්නාන්සලාට සත පහක් දෙනවා. බෝපුකට ලයිට් එකක් දාපු ලයිට් එකක් අදින්නාල අයින් කරන් ගියකත් සභාපති ඇවිල්ලා ගලවුනේ. ඒක සම්මතීකරණ කමිටුවට ගඳවනවා. රුපියල් ලක්ෂ 10 ගානේ ප්‍රාදේශීය අප අර ග්‍රාම සේවා කොට්ටාසෙන් දෙනවා. නිකන් අඩ ගහලා අනේ මන්තුමිය ඔබතුමා රුපියල් ලක්ෂ 10ක යෝජනා මට දෙන්න කියනෝද? රුපියල් ලක්ෂ 40ක් දෙනවා මන්ත්‍රීවරයෙකුට. සත පහක් කඩා කරලා බද්බයන් අපිට උදව් කරා අපේ ජනාධිපතිතුමා උදව් කරනවා ආණ්ඩුවට උදව් කරනවා හැමදාම ගිහිල්ලා ප්‍රාදේශීය සභාවේ අයරෑනකොට තමයි දුවගෙන එන්නේ. සභාපතිතුමා ඇවිල්ලා අනේ මන්ත්‍රී වැඩේ හරිනේ එම අහනවා. හැබැයි අපි මොකද කරන්නේ? අපි ඒ ඡන්ද දෙනවා. ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ කියලා අපි කියන්නේ. සත පහක් හම්බෙන්නේ නැහැ. මේ කොට්ටා සංවිධානය මෙතන ඉන්නවා. ඒ නඩ ගහලා නිකන් යන අර ගමේ තියෙන ගමේ සමිතිය අර ගණෝන යෝජනා ගන්න සමිතියට පොඩ්ඩක් එන්න කියලා ආරාධනා කළා. අපි වැසිල් රාජපක්ෂ මහත්තයලා ලිඛිතව දුන්නා නම් ටිකත් එක මේ දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්ක අපේ මහින්ද අමරේන්ද්‍ර මැතිතුමාලා අපි කියලා කතා කරලා. අපි කිව්වා මේගොල්ලන්ට එන්නේ නියන්නේ. මේගොල්ලෝ මේ අන්දිල්පු මිනිස්සු ගමේ දරදර තමයි. හැබැයි ඒගොල්ලන්ට අයිතියක් තියෙන ආණ්ඩුවක් පත් කරගත්ත මිනිස්සු විතර මේ කමිටුවට ඇවිල්ලා ගෞරවයක් තියාගෙන ගත්තේ නැත්නම් පුටෝකින් දෝලා
කතා කරලා අහන්න මොනවද වෙන්නේ කියලා. එහෙම වෙන්නේ නැහැ. ඉතින් එහෙම වෙන්නේ නැතිව අපි කතා කරනවා. ඉතින් අපි ශ්‍රී ලංකා නිදහස් කතා කරනකොට මොකද කතා කරන්නේ? ශ්‍රී ලංකා නිදහස් මාළේක විදිහට මම කතා කරනවා. මහින්ද අමරතුමා කතා කරනවා. දුමින්ද සානක මහත්තයා කතා කරනවා. අපි කතා කරනකොට කවුද කතා කරන්නේ? ඒක කතා කරන්න අපි බය වෙන්නේ නැහැ. මතක තියාගන්න. ඒක කතා කරනකොට ඒක තේරුම් ගන්න මොලයක් තියෙන්න ඕනේ ඔය කතා කරන අනික් කට්ටිය. ඔය අපිට වොයිස් කට් කියලා ගහන කට්ටිය කල්පනා කරනවා අන්න ඒකයි. අපි පක්ෂ ඔක්කොම එකතු වෙච්ච රජයක් මේ යන්නේ. තමන්ගේ තනි පක්ෂයක් නෙමෙයි. එතකොට ඒක කතා කරන්නේ නැතුව උදේ ඉඳන් රැ වෙනකල් අපිට තලිබාන එක තමයි දැන් කරන්නේ. ඒ නිසා මම තමුන්නාන්සේට කියන්නේ කැමතියි අපි මේ තීන්දුව తీරන මේ සාකච්ඡා අපි කරන්නේ අපි ආණ්ඩුවත් එක්ක ඉන්නවා වගේම ආණ්ඩුව කරන වැරදි කිසි විටක රකින්න අපි සූදානම් වෙන්නේ නැහැ මතක තියාගන්න. කිසි විටක සූදානම් වෙන්නේ නැහැ. ඒවට අතුස්සන් අපි ගොළුව නෙමෙයි, පිහිරු නෙමෙයි, අන්ධයෝ නෙමෙයි. අපිට ඔළුවක් තියෙනවා, අපිට කියන දේ ඇහෙනවා, කරන වැරදි අපිට හොඳට පේනවා. ඒ නිසා අපි වැඩ කරන්න යන්නේ විදියට. දැන් මේ පොහොර පස්සේ පිළිබඳව, ගුරු ගැටලුව පිළිබඳව ඊළඟට අනිකුත් ප්‍රශ්න ගණනාවක් අපි ජනාධිපතිතුමා අපි 14 දෙනා ගිහිල්ලා ගෝඩාවේ ජනාධිපතිතුමත් එක්ක පැයක් එතුමා අපිට දුන්නා පැය 3:00මාරක් එතුමා අපේ කතා අහගෙන ඉන්නේ. පැය 3:00මාර අපි ගිහිල්ලා මේ ප්‍රශ්න ටික කිව්වේ. රටේ තියෙන ප්‍රශ්න ටික බඩුමිලේ ප්‍රශ්න. කොහොමද මේකට මුහුණ දෙන්නේ? දැන් එතුමා ඒ තීන්දුව ගත්තා අපි කාබනික පොරට විරුද්ධ වුණා කියලා කවදාවත් අපි කියලා නැහැ. හැබැයි අපි කිව්වා මේක හදිස්සිය කරන්න යන්න එපා කියලා. මේකට කමිටුවක් දැම්ම 46 දෙනෙක්ගේ. ඒ කමිටුව 46 දෙනා එකතු වුණාද කොහෙද ගණන්? හම්බෙලා සාකච්ඡා කරාද කොහොමද මේක කරන්නේ කියලා. ජනාධිපතිතුමා තීන්දුව අරගෙන කමිටුවක් 46 දෙනෙක්ගෙන් පත් කෙරුවා. දැන් ඔයාලා මේ කාබනික පොර වැඩේ කරන්න කියලා. අන්තිමට අහුනේ කාවද? අන්තිමට අහුනේ මහින්දානන්ද අලුත්ජෝගිමන්තෝ. දැන් ඊයේ තුමා කියලා තියෙනවා මම යුද්ධේ කරගෙන ගියා. අන්තිමට මායි ජනාධිපතිතුමා විතරයි මැද. පිටිපස්සේ බඩේ එකෙක්වත් නැහැ. උන් ඔක්කොම පැනලා දූලයි. ඉතින් යුද්ධ කරනකොට තේරුම් ගන්න එපා ඉස්සල්ලා අර මහින්දානන්ද කිව්වේ යුද්ධ කරනකොට සේනා පෙළ ගස්සලා උඹ දැනුවත් කළා කොහෙන්ද ගහන්නේ කියලා මෙතනින් මෙහාට තමයි අපි යන්නේ අද දවසේ ගහන්නේ මෙහෙම. එහෙම වැඩ පිළිලක් නැතුව වෙපන්නයක් අරන් ගිහලා යුද හමුදාපති උනායි කියලා දඩබඩ ගාලා වෙඩි දියන් ගියාම අනිත් උන් ඉන්න උන් පැනලා දුවනවා. ඒක තමයි උනේ. අපි ඕක තමයි කිව්වේ දිගට. අපි කිව්වා මේක මෙහෙම කරන්න එපා. මොකද ප්‍රාදේශීයව ඉන්න අපේ කුපනිසලා ටික දන්නේ නැත්තම් ඊයරින් ටික දන්නේ නැත්තම් කුසිකාරම අමාත්‍යංශීය කට්ටියත් හරියට මේක සම්බන්ධීකරණය කරන්න දන්නේ නැත්නම් ඉතින් කොහෙද මේක දුවන්නේ? අවසානයේ ප්‍රතිඵලය මොකද්ද? රටම සාගරයකට තල්ලු වෙන තැනකට අපි තල්ලුලා තියෙන්නේ. ඉතින් මේක ගැන කතා කරන්න එපා දැන්. දැන් අපිට වැඩිය ප්‍රස්තියදී දවස ගානේ කතා කරමු මේ පොජ්ජන පෙරමුණේ අමතිවරු මන්ත්‍රීවරු කොච්චර ඉන්නවද? දැන් මේ අපි තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නෑ අපි ප්‍රශ්නයක් නෙමෙයි අපි හදන්නේ අපි ඉන්න තැන. අනාගතේ හරි අපිට කියන රටේ ජනතාවට කියන්න පුළුවන් අපි මේකට මෙන්න මෙහෙමයි කතා කරේ මෙහෙම වැඩ කරේ අපි කියන. ආණ්ඩුවක් හදපුවා තියෙන ප්‍රශ්න නෝක. නැත්තම් අපි ඔක්කොම මේ එනේ පාත්‍රව ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. අපේ ගම්වල මිනිස්සු වල තමසේ මොකද්ද ඔය කරන්නේ? තමුන්නා කරන්නේ ඔන්නෝකේ අයින් වෙන්න සර්. මෙන්න මේ අරුබුදේ අපි ජීවත් වෙන්නේ. මේ අරුබුදේ මේ කතා අහන්න. මේ මාධ්‍ය දාන්න ඕන ඔය ඔක්කොම කතා. මේක ගිහිල්ලා නාමල් මහත්තයා මං කියපු එක දාලා හරියන්නේ නැහැ. දැන් දාන්නේ මොකද්ද අද? අද දාන්න ඕන එක. දාපුවා වෙන නාමල් මහත්තයා ගහන තව එකක් කුඩු වෙන්නේ. ඒතකොට අපි මොකද කරන්නේ? අපිත් තව එකක් ගහනවා. ඉතින් මේගොල්ලෝ හන්න ආතල් කට්ටිය. රටට ආතල් දෙන එක තමයි කරන්නේ මාත්‍ය. අවසානයේ. මුළු කතාවරම නාන්න බෑක් හරි කමන්නේ. මෙන්න මේ වේදනාවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපිට තියෙන්නේ මතක තියාගන්න. ඒ නිසා අපි වැරදි දෙයට, හොරකමට, වංචාවට, මිනිමරුමට අපි පත් කරපු ආණ්ඩුවට එක අඩියක් ඉස්සරහට අපි තියන්න දෙන්නේ නැහැ. ඒකට විරුද්ධව අපිට කරන්න දින උපරිමදේ අපි කරනවා මතක තියාගන්න. අපි ගමනාශලා වුණාට ආවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටවටා යන ගමනක එක් පියවරක් වශයෙන්. අපි රටවටා යන ගමනේ දකුණු පළාත අපි අදින් අවසන් කළා කියලා. අපි ගාල්ලේ මේ වගේ සමුලක් තිබ්බා. මාතර තිබුණා. අද අම්බන්තොට තමුන්නාසරක දිස්ත්‍රික්කය. අපි පරිපාලන දිස්ත්‍රික්ක 25න් මේ වෙන විට 15ක් ඉක්මවලා මේ සමුල් පවත්වලා තියෙනවා.
ඒකම තමුන්නාසලට තව කෙටි කාලයකින් එනවා අපේ පන්නරේ කියන වැඩසටහන විද්වතුන් ආචාර්ය මහාචාර්යවරුන් සම්බන්ධ වෙන ඔවුන් සෑම දිස්ත්‍රික්කයක් වටාම යනවා. ඒ දිස්ත්‍රික්ක වලට එන්නේ අපි යන පළමු මේ වැඩසටහනෙන් පස්සේ. ඒ පන්නරේට තමුන්නාසල එකතු වෙන දවසට නැවත මම අම්පතට එනවා මහින්දාවරේ වෙනවා සාම. අපි මේ කුමක් කරමින්ද සිටින්නේ? මේ රටේ දේශපාලන ඉතිහාසය, දේශපාලන පක්ෂ, දේශපාලන නායකයන් මේ සියල්ලක් පිළිබඳවම මේ රටේ ජනතාව විදිහට ඔබට අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධය තුළ මේ රටේ ජනතාව අර කලින් කතා කරනවා මේ කිව්වා අනුහල් අගියටම කියලා ඇත්ත. රටේ ජනතාව සෑම විටම නිවැරදි නීති දීලා තියෙනවා ජනතාවට. ජනතාව වැරදි කරලා නැහැ. රටේ ප්‍රශ්න ඇති වුණාම ආණ්ඩුවක් වැරදි කියලා තේරුම් ගියාම තිබෙන ආණ්ඩුවට වඩා හොඳ ආණ්ඩුවක් හදන්න කන්න දීලා තියෙනවා ජනතාව. මේ රට අපේ නායක හමුදුරනේ නරකුනේ මම පිළිගන්නේ අවුරුදු 73කට ආසන්න නිදහසින් පසු ලංකාවේ සෑම ආණ්ඩුවක් කියලා මේ රට නරකුනේ අපේ හමුදුරනේ 77 ආගයවර්ධනගේ විවෘත ආර්ථිකයේ සිට කරපු සෑම ආණ්ඩුවක් බරපතල වැඩ කළා. බණ්ඩාරනායක මැතිතුමා සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ලෝකේ විශිෂ්ට ශ්‍රේෂ්ඨ නායකයෙක් බවට අපේ රටේ පත් වුණා වගේම මේ රටේ හොඳ ආණ්ඩු කරලා පෙන්නනවා. මේ රටේ බිහිවෙච්ච 48න් පස්සේ හොඳම ආණ්ඩු කොහොමද කියලා කිව්වොත් මම ඕන කෙනෙක් එක්ක තරඟ කරලා පෙන්නන්න ලෑස්ති. බණ්ඩාරනායක මැතිතුමා අවුරුදු 3යි. එතුමා මරලා දැම්ම පක්ෂේමයි. එතුමාගේ ආණ්ඩුව තමයි මේ රටේ ආර්ථික සමාජ දේශපාලන සංස්කෘතික මහා පෙරලියක් කළේ. බණ්ඩාරනායක මැතිතුමාට පිළිසිතෙන් මේ රටේ කුංචි මිනිස්සු ලොයිසුවේ. බණ්ඩාරනායක මැතිතුමාගේ දර්ශනය නිසා තමයි මම වගේ ගමේ පොඩි කෙනෙක් මේ රටේ ජනාධිපති වෙන්න පුළුවන්කම තිබුණේ. බණ්ඩාරනායක මැතිතුමාගේ දර්ශනය නිසා තමයි අමරවීර ඇමතිතුමාගේ දයසිරි ඇමතිතුමා ඇමතිවරයෙක් පුළුවන්කම ලැබුණේ. ඒ වෙනස් කළ දේශපාලන සංස්කෘතිය. මිත්‍රවරුනි 56 ආණ්ඩුව ප්‍රධාන වශයෙන්ම සංස්කෘතික විප්ලවික පරිවර්තනයේ ප්‍රතිඵලයක් මේ. දේශපාලන පැත්ත සුළු වශයෙන් තියෙනවා. ගමේ ආඳුරු, පන්සලේ ආඳුරු, ඉස්කෝලේ ලොකු මහත්තයා ඒ කාලේ කියන වචනේ, ගමේ විද මහත්තයා, වැඩපිළිවෙල කම්කරුවා, කුඹුරේ ගෝවියා, දීවරයා මේ සෑම ඔවුන්ගේ ප්‍රාර්ථනා සහ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න හදපු ආණ්ඩුව තමයි 56 බණ්ඩාරනායක මැතිතුමාගේ ආණ්ඩුව. ඒ ආණ්ඩුවෙන් පස්සේ විශිෂ්ට ආණ්ඩුවෙන් පස්සේ එතුමාගේ අභාවයෙන් පස්සේ බණ්ඩාරනායක මැතිණිය 60 64 දක්වා 70 දක්වා මේ රට ආණ්ඩුව. මේ රට නිසි මග යන අද වැඩලා තිබෙන මහා ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ එන්න මේ රට හඳුන්වා දුන්නු හොඳම ආර්ථික ක්‍රමයේ දුන්නේ බණ්ඩාරනායක මැතිණියගේ 70 ආණ්ඩුවේ ආධාරයට අන්න කරනවා. අන්න පෙර මහත්මයාගේ අයවැය අහන්න අපි ඒ කාලේ අයවැය කියවන්න සතියකට කලින් සූදානම් වෙලා ඉන්නවා. ඇන්නගේ අයවැය. ඒක සමාජවාදී ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී සම්පූර්ණ කරන මානවවාදී අයවැය. ඊට පස්සේ අපි යුවා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කාලේ රොනීල මල් මහත්තයාගේ අයවැය. රොනීගේ අයවැය අවුරුදු 11ක් රොනී ඉදිරිපත් කළා. ප්‍රේමදාස මහත්තයාව පැන්නුවා.
රොණී තමයි මේ රටට එයාගේ අවධානය මාත්‍රගේ චින්තනය අනුව විශේෂයෙන්ම විවෘත ආර්ථිකය හමුවනවා. විවෘත ආර්ථිකය ඉතාමත් හොඳ දෙයක්. ලෝකයේ ගලා යන ආර්ථික රැල්ල දේශපාලන ක්‍රමවේදයක් ඒ සියල්ල එක්ක විවෘත ආර්ථිකය ඉතාමත් හොඳ දෙයක්. විවෘත ආර්ථිකයේ හොඳ පැත්ත විතරක් අපි ගත්තා. අපි විවෘත ආර්ථිකයේ හොඳ පැත්ත වගේම නරක පැත්ත ක්‍රියාත්මක කරලා ජයවර්ධන මහත්තයා යනවා. වන්නාරණක් වැඩිණි ආරම්භ කළා දුන්නු ගම්වල දුන්නු කර්මාන්ත ශාලා කම්හල් පිටරටින් හම්බේ ජාදාර කැලණි ඩය ඒ වගේම ඔරුවල් වාණි වේයන්කුඩ තුල්හිරිය මින්නේරිය මහරණි ෆැක්ටරි මේ ඔක්කොම වල වන්නාරණක් වැඩිණි කාර්යය කාර්ය මේ රටේ ජයවර්ධනය ඔක්කොම අවලංගු කරලා විවෘත ආර්ථිකයත් එක්ක සියලු දේ රටේ ගියා. අද ඇතිවෙලා වෙන ඩොලර් දිගය මේ රටේ විදේශ වෛකම් විදේශ විනිමය කිසිදු මුල්‍ය විනයක් නැතුව විවෘත ආර්ථිකය හඳුන්වා දුන්න දවසේ ඉඳලා හැම ආණ්ඩුවක්ම ක්‍රියාත්මක කරනවා. ඒකට මාත් වගේ දෙයක් මගේ මගේ ප්‍රතිපත්තිය තුළ මම ඒවට විරුද්ධ වුණාට මගේ ආණ්ඩුවේ බොහොම ප්‍රබල 19 වෙනි සංශෝධනයේ අනිත් පාර්ශවයේ ප්‍රබල වුණා. ඒ නිසා ඒගොල්ලෝ අන්ත ලිබරල් වාදී හිටියා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මගේ ආණ්ඩුවේ ගැටුම අපි දෙන්නගේ පුද්ගලික ගැටුමක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ දේශපාලන දර්ශනයයි මගේ දේශපාලන දර්ශනයයි අතර වෙච්ච ගැටුම. ඒක තමයි. රට බරපතල නරක තැනකට ගෙනියන්න ලිබරල් වාදී තුල කටයුතු කරන්න පටන් ගත්තා. මම දැක්කා ඊපෙරේදා කියනවා එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ අන්නායකයෝ අපි යාව ජනාධිපති කෙරුවා අපේ ඡන්දවලින් දැන් අපිට බයිනවයි. මම ඊටාම පැහැදිලි චේතනාවකින් රාජපක්ෂ මහතුන්ගේ ආණ්ඩුවෙන් එළියට අපේ ආණ්ඩුවේ චේතනාව පිටවේ කමවලා. බොහොම පිරිසිදු චේතනාවක් මා තුළ තිබුණා මේ රට හොඳ රටක් බවට පත් කරනවා කියන්නේ. දූෂණය ගැන ගමනාසල බදන කතා කරලා වංචාව ගැන කතා කරලා දූෂණයෙන් වංචාවෙන් තොර රාජ්‍ය පාලනයක් ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කරන මානව අයිතිවාසිකම් ශක්තිමත් කරන ආණ්ඩුවක් ගෙනියන්න තමයි මගේ බලාපොරොත්තු වෙලා. ඒ නිසා තමයි මම මගේ බෙල්ල කපලා මම විසින්ම දුන්නා වගේ 19 වෙනි සංශෝධනය മന്ത്രിවරුන්ගේ ගෙවල් වලට ගිහිල්ලා පාර්ලිමේන්තුවේ විවාද කරපු දවස් දෙකේම මම ජනාධිපතිට ඉඳලා മന്ത്രിවරුන්ගේ කරට අත දාගෙන මචං කියලා මල්ලිය කියලා කරට අත දාලා බඩට ගහලා අත අල්ලගෙන පාර්ලිමේන්තුවේ ඡන්ද 225 215 19 සංශෝධනය කරනවා පාස් කරලා. අමුනාසේ ලාන්ඩේ පවුවේ දවසක අද ඉන්න UNP එකේ සභාපති මෙතුමාලා කිව්වා අද ඉන්න UNP සභාපති පහුගිය දැන් ගිය මාසේ කිව්වා මෛත්‍රීපාල සිරිසේනාගේ රාජපක්ෂ ආණ්ඩුවේ එළියට අරගෙන 19 සංශෝධනය කළා මෛත්‍රීපාලගේ රජය ඔක්කොම ගැලෙව්වා. ඒකට අමුනාසලට පැහැදිලි මගේ ආණ්ඩුව සාර්ථක කටයුතු රාශියක් කළා වගේම අසාර්ථක වූ යම් කාරණා තුනේ කියන කාරණා. මේ රටේ දූෂණයට වංචාවට හොරකම නාස්තිය නවත්වන්න තමන්ගේ ආණ්ඩුව තුල කොමිෂන් සභා 4ක් පත් කරපු එකම රාජ්‍ය නායකයා මම අමතක කරන්න එපා. මම ජනාධිපති වෙලා 2015 වෙනි ආණ්ඩුවේ දූෂණ වංචාව යන මම කොමිෂන් පත් කරා. ඒ කොමිෂනේ කටයුතු වෙලා පාර්ලිමේන්තුවේ සභාගත කරලා ඒගොල්ලන්ට පාර දුන්නා එතනින් එහාට. මගේ කාලේ සිද්ධ වෙච්ච බරපතල දූෂණ මහ බැංකු වංචාව ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින්ගේ නායකයින්ගේ සියලු දෙනාගේ දැඩි විරෝධයම මම මේ කොමිෂන් සභාව පත් කළා. රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවට කිව්වා නෑ මහ බැංකුවේ එහෙම දෙයක් වෙලා නෑ. ඒ ගැන මම වග කියනවා. එහෙම වංචාවක් වෙලා නෑ කියලා රනිල් පාර්ලිමේන්තුවට කිව්වා. නමුත් හොරකම් වහන්න බැරි වුණා. මම කොමිෂන් පත් කළා. ඒ කොමිෂන් එක මුද්‍ර කරගන්න.
ඒ කොමිෂනේ වැඩ කරපු රජයේ නිලධාරී විමර්ශන නිලධාරී පොලිසිය හොඳට වැඩ කරගෙන යනකොට අහුණා පර්පචුවල් ප්‍රෙසර්විස් වල අර්ජුන LOCS ගේ ටෙලිෆෝන් එකේ මොබයිල් එකට මැති ඇමතුරු හුඟක් කතා කරලා කියනවා. ඒ අනුව විමර්ශන නිලධාරී LOCS ගේ ටෙලිෆෝන් එකේ කතා කරපු මැති ඇමතුරු කවුද කියලා සොයන්න පටන් ගත්තා. මේ පරීක්ෂණය යන අතරේ රනිල් වික්‍රමසිංහ මහත්තයා හරියට නිකන් ආවේශ වෙච්ච කෙනෙක් වගේ ඉඳලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා පාර්ලිමේන්තුවේ කෑ ගහන්න පටන් ගත්තා. පාර්ලිමේන්තු වරප්‍රසාද තුල മന്ത്രിවරුන්ගේ දුරකථන චෙක් කරන්න බෑ, ටෙලිෆෝන් චෙක් කරන්න බෑ. දැන් මේ මහ බැංකු කොමිසමේ විමර්ශන නිලධාරීන් මැති ඇමතුරුන්ගේ ටෙලිෆෝන් චෙක් කරනවා. ඒක මොකද යාගේ ටෙලිෆෝන් එකක් චෙක් කරලා. එහෙම තමයි දූෂණය වංචාව නැති කරන්න ගියාම ප්‍රශ්න ආවා. මැති ඇමතුරුන්ගේ ටෙලිෆෝන් චෙක් කළා කියලා මගේ ආණ්ඩුව කාලෙම රනිල් වික්‍රමසිංහ මහත්තයා පොලිසිය කීප දෙනෙක් පාවිච්චි කළා. අර මහ බැංකු කොමිසමේ විමර්ශන පවත්වපු ටෙලිෆෝන් චෙක් කරපු නිලධාරීන්ට විරුද්ධව විනය පරීක්ෂණ දීපා. සමහර අය ආණ්ඩුවේ ඉල්ලාස් වෙලා යන්න ගියා. සමහර අය මා හම්බෙලා පස්සේ අපි මරයි. අපි ඒ ප්‍රසාරය යන්න නැත්නම් පිටරට යන්න. ඒ විදිහේ තත්ත්වයක් තියෙනවා. ඊළඟට මම කොමිසමක් පත් කෙරුවා. ශ්‍රී ලංකා ගුවන් සේවයේ වංචා දූෂණ ආණ්ඩු ගණනාවක් තුල සිද්ධ වෙච්ච දේවල්. ඒ කොමිෂන් සභාවේ වැඩ කටයුතු ඉවර කළා. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ සභාගත කෙරුවා. අද වෙනකන් මේ කොමිෂන් සභාව වාර්තාවට වෙච්ච දෙයක්. ආම්බුරේ ලෝකයේ කිසිම රටක කිසිම රාජ්‍ය පාලකෙක් යුරෝපීය රටවල් තමන්ගේ ආණ්ඩුවල දූෂණ වංචා හොයන්න තමන් විසින් කොමිසමක් පත් කළා නැහැ. මම තමයි මේ රටේ මගේ ආණ්ඩුවේ දූෂණ වංචා හොයන්න මම ජනාධිපති කොමිසමක් පත් කළා. ඒ කොමිසමෙන් ගන්න ඉවර කළා. පාර්ලිමේන්තු පාර්ලිමේන්තු සභාව සම්මත කළා. ඒ විදිහට කොමිෂන් සභා හතරක් දූෂණ වංචා පිළිබඳව අද ඒ කොමිෂන් සභාවකටවත් වෙච්ච දෙයක්. අර දූෂණ වංචාව ගැන කියපු මාත්මයන් මම කියන්න ඕන. ඔන්න දූෂණ වංචාවට සිද්ධ වෙන පරීක්ෂණ බව ගන්න. හොරු අල්ලන්න ගියාම අදත් හොරු ගැන කතා කරපුවාම හොරු අල්ලන මිනිස්සුන්ට හොරු ඇවිල්ලා දික් කරනවා නෑ මම නෙවෙයි හොරා ඕක තමයි හොරා. අර අහලා ඇති පිටකොටුවේ පිටපොකට්කාරයෝ මිනිසුන්ගේ සාක්කු වල තියෙන දේවල් අන්න නැත්නම් ඔය ගෑන් ළමයින්ගේ අම්මලාගේ චේන් කඩාගෙන දුවනෝනේ පිටපොකට්කාර දුවනකොට අර අයිති කෙනා චේන් එක හරි පර්ස් එක හරි හොරා පස්සේ දුවනවා අන්න මගේ සල්ලි ගත්තා මගේ මාළේ කඩාගත්තා කියලා හොරා අල්ලන්න පස්සේ දුවනවා හොරා අල්ලන්න පස්සේ දුවනකොට හොරා කෑග ගහනවා ආන් හොරේ හොරා දුවනවා කියලා උත් කෑග ගහනවා මිනිස්සුන්ට හොයන්න බෑ හොරා කවුද පිටපොකට්ට කියලා දැන් මේක තමයි හොරු අල්ලන්න ගියාම ඉතින් ඒ නිසා අපි මේ රටේ තමුන්නාන්සලා මේ රටේ ජනතාව විශේෂයෙන්ම දූෂණයට වංචාවට විරුද්ධව හොරු අල්ලන්න දැන් අවුරුදු 25ක් 30 ආණ්ඩුවල අපි ආණ්ඩුවේ 1977ට කලින් මැතිවරණ ප්‍රකාශන අරගෙන ගත්තොත් 47 පළවෙනි මහා මැතිවරණ ඉඳලා 77 වෙනකම් කිසිම ආණ්ඩුවක මැතිවරණ ප්‍රකාශනයේ ප්‍රධාන සටන් පාඩයක් නෙවෙයි දූෂණය වංචාව නැති කරනවා කියන්නේ. ඒ කියන්නේ එහෙම දාන්න උවමනාවක් නෑ. පණ්ඩාරනායක මහත්තයාගේ ආණ්ඩුවේ අංග මණ්ඩලයේ පොරු ඉඳලා එතුමා තල්කොඩ පිටිය කොමිෂන් සභාපති කළා ඇති කෙනෙක් කස් කෙරුවා. ඊට පස්සේ මම තමයි ඇති කෙනෙක් කස් කෙරුවේ මගේ අංග මණ්ඩලෙ. එතකොට දැන් මේ හොරකමයි දූෂණයයි වංචාවයි එක්ක අනිත් රටේ අද ඇති වෙලා තියෙන ප්‍රශ්න වලට විසඳුම් මොනවද කියන කාරණාව ගැන අපිට කතා කරන්න නැත්නම් දුගීභාවය ලෙඩ රෝග කුසගින්න
විරකියාව මජ්ජුරුවනි පරපතල සමාජ විරෝධී ක්‍රියා මේවත් එක්ක අද රට ඉතාම පරපතල කුඩුවලට අහු වෙලා එල්ලුම් ගන්න නියම වෙලා හිරගෙදර හිටපු කුඩුකාරෝ හිරගෙදර ඉඳගෙන ඒ දඩුවම ලැබිච්ච උණු කුඩු විකුණන්න උනහම මම මිනිමරුන් වලට ඊට කලින් අධිකරණයෙන් තීන්දුව වෙච්ච කුඩුකාරෝ පස් දෙනෙකුට මම අස්සන් කළා මුන් එල්ලලා මරන්න ඕනේ කියලා. මේ රටේ වුණා. එවකට හිටපු අගමැතිතුමයි මගේ එවකට හිටපු පාර්ලිමේන්තු විපක්ෂ නායකතුමයි දුවගෙන ගිහින් පාර්ලිමේන්තුවේ දෙන්නම කතා දෙකක් පවත්වලා අතරවත් දීගෙන කිව්වා මරණීය දඬුවම දෙන්න එපා. ඒක මානවිකම් කඩකිරීම. මරණීය දඬුවම. අද චීනය, රුසියාව, සිංගප්පූරුව, යුරෝපේ, ඇමරිකාව අද කොහොමද දූෂණය වංචාව වගේම මට්ටු දාවන නවත්තලා තියෙන්නේ? අද ඇමරිකාවේ කුරුකාර වෙල්ල මරනවා. නැත්නම් විදුලි පුටුව තියනවා. නැත්නම් ඉන්ජෙක්ෂන් එකක් ගහලා මරනවා. රාජා බෞද්ධ ධම්මිකෝ කියන්නේ අපේ හඳුරන්නේ රට පාලනය කිරීමේදී ධාර්මික වීම වගේම වැරදිකාරයාට දඬුවම් දෙනවා. දූෂ්‍යයාට දඬුවම් දෙනවා. නුසුදුසා සමාජයේ නම් කරන්නේ. ඒ නිසා මේ දුකීභාවය, ලෙඩ රෝග, කුසගින්න, දරිද්‍රතාවය, විරකියාව මේ කියන ප්‍රශ්නත් එක්ක අද පිරිච්ච මේ රට කොහොමද එතන ගලවගන්නේ? මම පෙරේදා ගියා කොළඹ ඉස්පිරිතාලයකට අපේ පොරොන්නරුවේ മന്ത്രിවරේ අසනීප වෙලා බලන්න. අවස් පාඩි ඉදර යනකොට නෑදෑයෝ මොකක් කැවිලා ඉඳලා ලෙඩාවන්නේ. මං ඉතින් ලෙඩාගාවට ගිහිල්ලා ලෙඩා දිහා බලලා කතා කරලා ලෙඩාගේ මුණ දිහා බලලා මං ඇහුවා දැන් සනීපද කියලා. වටේ ඉන්න අය හයියෙන් hina වෙනවා. ලෙඩාව. මම බැලුවා මොකද hina වෙන්නේ කියලා මම කියවන ඔළුව උස්සලා බලලා මම කිව්වා ඇයි hina වෙන්නේ? නැසෙ රාපිකට කිව්වා. මම කිව්වා එහෙනම් ලෙඩාගේ නහන්න ඕනේ. දැන් සනීපද කියලා නෙවෙයි. දැන් ලෙඩාගේ නහන්න ඕනේ. දැන් හොඳටම අමාරු නේද කියලා මම හිතුවා. දැන් හොඳටම අමාරු නේද? ඉතින් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසයේ අත්විඳ ඔබ දන්නවා ජීවිතවත් දේශපාලන. මේ රට පුරුල් ලෙස වෙනස් කරපු දේශපාලන පක්ෂය. අපි අද මේ තිබෙන තැනින් ගොඩ එන්නේ කොහොමද? මූලික දේ තමයි මෙතුමාලා කියන්නේ ඉස්සෙල්ලාම පක්ෂයේ සංවිධානය කරනවා. ඒකයි මේ රටවටේ යන්නේ. රටවටේ ගිහිල්ලා පක්ෂයේ සංවිධානය කරලා හරියට සංවිධානයේ විවස්ථාන මුලව හදලා ඒ සංවිධාන අපේ තිබුණා. නමුත් අවුරුදු ගානකින් ඒවා වෙනස්කම් කරලා අපි මේ වැඩසටහන පටන් ගත්තේ 2020. නමුත් 2021 දෙකම කොරෝනාත් එක්ක රටේ අනිත් වැඩ කටයුතු අරමුණා වගේම අපේ පක්ෂේ වැඩ කරන්න බැරුව. අපේ පක්ෂ කාර්යාලය වහලා දුන්න මාස ගන්න. ඒ නිසා අපිට මේ වැඩසටහන සැලසුම් කරගෙන තිබුණා ක්‍රියාත්මක කරන්න බැරුව ගියා වසංගත තත්ත්වයක්. දැන් අපි දෙරුවන් සරණින් දෙවියන්ගේ පිහිටෙන් මේ රට නැවත දෙවෙනි මුදුරක් වර්ධනය නොවේවා ආශිර්වාද කරමින් ප්‍රාර්ථනා කරමින් රටේ අනිත් වැඩ ජනතාවගේ සාමාන්‍ය පරිදි සිද්ධ වෙන්න ඕනේ. ආණ්ඩුව ගන්නා වූ යහපත් දේවල් සියල්ලක් මොහොතින් ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපි අපේ පක්ෂයේ කටයුතු අපි කරන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතු අපි කරන්නේ මේ රටේ ආණ්ඩු කරපු පක්ෂයක් විදියට ඉදිරියේදී ආණ්ඩුවක් කිරීම සඳහා. ඒක පැහැදිලිව කියන්නේ. අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක ආණ්ඩු කරලා අමුතුරනවා. ඒකෙන් අලුත් පක්ෂ හදන ඕනේ.
එක්සත් ජාතික පක්ෂය කියනවා අපි දුර්වල වුණා කියලා. හැබැයි රටේ ජනතාව කියනවා මාත් එක්ක ආණ්ඩු කරලා UNP ලියුවට කරනවා. ඒවා ඒ මුල්ලම කරගත්ත දේවල්. අපි පෞද්ගලික මෙතුවරණේ 14 දෙනෙක් පාර්ලිමේන්තුවට. මහින්ද අමරවීර මෙතුතුමා ඇතුළු අපි 14න් අපි 13ක් ඡන්දෙන් එක්කෙනයි ජාතික ලයිස්තුවේ. මේ ඡන්දෙන් ආපු 13 දෙනා අපි ආඳුරනේ පෞද්ගලික පාර්ලිමේන්තු මෙතුවරණේ පාර්ලිමේන්තුවට ආවේ කොහොමද? අපි අහලා තියෙනවා මහා මේරු පර්වතයේ. මහා මේරු පර්වතයේ දිග බලන උත්තරද කියලා කියන්නේ. ඒ ප්‍රමාණයම පොළොව යටක් තියෙනවා. පොළයක් තියෙනවා. ඒ මහා මේරු පර්වතයේ පොළොව යට ඉඳලා හරියට පර්වතයේ දෙදරාගෙන මෙලුම් මල් 13ක් තිබුණෝනේ තමයි. අපිට ඒ තරම් වාදයක් අපිට ගහන්න දෙන හැම ගැහිල්ලක්ම ගැහුවා. අපිට වට කරලා ගැහුවා. එළෝ ගැහුවා. මහානගර කවුද ගැහුවේ? UNP. එවනම් JVP. එවනම් සජල නැහැ. පිළිගන්නේ ඕකේ මාතෘ ගැහුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බින්දුවට බැසීමේ අරමුණින් මම අර කලින් කිව්වේ පිළිසිදු චේතනාවකින් මම 2014 ආණ්ඩුවේ කෙනෙක්ට ආවේ. ඒ වගේම පිළිසිදු චේතනාවකින් තමයි අපි පොරොත්තුවත් එක්ක ඉදුනේ ජනාධිපති ඡන්දෙට ඉස්සර වෙලා. ජනාධිපති ඡන්දෙ දිනලා සතියක් යනකොට අපේ කිවිසුම් ඔක්කොම ඉවරයි. අපි නරක මිනිස්සු අපිට දින ආහාර දෙන්න බෑ. මම පොළොන්නරුවේ කරපු කතාවකදී මගේ මෙතුවර ව්‍යාපාරයේ ඉන්න ක්‍රියාකාරී ගෙනල්ලා උපදෙස් දුන්නා ඉලක්ක සාධකව කොහොමද වැඩ කරලා ඡන්දයක් දෙනවා. මම එතෙන්දි කිව්වා උකුස්සය වැඩ කරන්නේ මෙහෙමයි ඉලක්ක සාධකව උකුස්සේ කාර්යයක් වැඩ කරන්න ඕනේ ඒ විදිහට පුරුදු වෙන්න. මම මේ උකුස්සයි කතාවක මම කියන්න කාලය ගන්න නැහැ තමුන්නාන්සලා දාන්න. මට මුණ ගැහිල්ලක් ගැහුවද මම උකුස්සා ගැන කිව්වා. මේ ගැන අවබෝධයක් තීරුමක් නැති මොලයක් නැති මිනිස්සු හිතුවා මම මේ උකුස්සා ගහපු ගැහිල්ල මම ආණ්ඩුවේ බෝඩ් ගන්නවා. එවැනි දෙයක් තේරුම් ගන්න බැරි පිරිසක් ඒ මෙතුවරණදී දිගට අරමුණට ගැහුවා. ලොකු අයයි, කුඩි අයයි, මැද අයයි, පට්ටොයි, තුට්ටොයි ගෙම්බොයි ඔක්කොම ගැහුවා. මහින්දාම රවිතුමාට මට ආරයි වුණා මේ මෙතුවරණදී කියනවා උකුස්සෙකුත් ඉන්නවා නේද? ඔව්. අපේ තරහ කරපු ලංකාව පුරාගෙන අපේක්ෂකයන්ට ඔක්කොම උකුස්සෝ කියනවා. අර කැමති ආමුරනේ අපිට උස්සෝ කියනවට බකමුණ තමයි අපිට උස්සෝ කියන්නේ. උකුස්සාරි දක්ෂේ අහලා තියෙනවා. ලෝකේ ඉන්න පක්ෂීන්ගේ දැන් ගත්තොත් අපේ රටේ වහින වෙලාවට කුරුල්ලෝ ඔක්කොම කුඩු වල යනවා නැත්නම් කොයි හරි ගහන හරි මේක හරි ගාවුවා කොයි හරි කුරුල්ලෝ හැංගෙනවා. හැබැයි ප්‍රවාහයෙන් උස්සා හැංගෙන්නේ නැහැ වහින වෙලාවට. වහින වෙලාවට කරන්නේ උස්සා පියාඹන ආකාශයේ වලාකුළු වලට උඩින් යනවා. උස්සකින් වලාකුළු වලට උඩින් ඉන්නවා. මොකද වැස්ස වහින්නේ වලාකුළු වලින් පල්ලෙහා වලාකුළු වෙනවා වර්ෂා වෙනවා. ඒක නිසා අපේ උත්සව කියන්නේ හොඳයි. අපි උපක්‍රම ක්‍රමවේද හැකියාවන් දක්ෂකම් කියන පිළිසක් කියන තමයි ඒකේ කියන්නේ. ඒක නිසා පස්සෝ උත්සව යතර කියන විදිහට රටේ ජනතාව. ඒකට අපි ආණ්ඩුව පිළිබඳව කතා කිරීමේදී අද රටේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නේ ආර්ථිකය පිළිබඳව ප්‍රශ්න. දුගී භාවය පිළිබඳව තියෙන ප්‍රශ්න.
දැන් මේ ආණ්ඩුවේ ආර්ථික විශේෂඥයෝ කියනවා මේ බඩුමිල දවසින් දවස උදේ දිරුවේ නෙමෙයි හවසට නගින්නේ ගෝලීය ආර්ථිකයේ බලපෑමක් මත. මේ තත්ත්වය මුළු ලෝකෙම කියනවා අය. ඒ නිසා තමයි මේක ලංකාවටත් මෙහෙම වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ආණ්ඩුව බඩුමිල ඇතුළු සියලු භාණ්ඩ ආහාර ඇතුළු පාලන මිල ආණ්ඩුව අතහැරලා තියෙනවා. ව්‍යාපාරිකින් ඕන විදියට මිල නියම කරන්න දීලා තියෙනවා. ජනතාව බරපතල විශේෂයෙන් දරිද්‍රතාවයට පත් වෙලා තියෙනවා. ආහාර අහිමියට පත් වෙලා තියෙනවා. මම දැන් මේ දවස් දෙක තුනකට කලින් මම වාර්තා ගත්තා ඩුබායි, මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්ත. මම බැලුවා මේ අපි කන ආහාර මේ රටවල තියෙනවා. හාල් තියෙනවා, එළවලු තියෙනවා, කවුරුන්කට ඔය ඇට වර්ග ඔක්කොම තියෙනවා ඒ රටවල. මම හම්බුනේ ඒක මිල ගණන් ගෙන්න ගත්තා රුපියල් වල කොහොමද කියලා. දැන් අපේ රටේ රුපියල් 600න් එහා තියෙන මුංගට කිලෝ එක ඩුබායි කියන්නේ මුංගට හැදෙන රටක් නෙවෙයි. ඩුබායි වල මුංගට කිලෝ එකක් රුපියල් 225යි අපේ සාතිය. ඩුබායි වල ලංකාවට එන අය මුංගට කඩලත් තරම් යනවා. අරන්. එතකොට මේ ගෝලීය ආර්ථිකයේ බලපෑම නිසා මේ බඩුමිල පාලනය කරන්න බැහැ කියන කතාව මේකේ ප්‍රශ්නයක් නෙවෙයි. මේක තනි කරම මේ රටේ අද ඉන්න ආර්ථික විශේෂඥයින්ගේ ආර්ථික කළමනාකරණය කරලා අපි ඩොලර් රුපියල් ගන්න නම් මූලික වශයෙන් අපි ජාත්‍යන්තරේ දිනවා එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානව හිමිකම් කොමිසම, යුරෝපා යුනියන් එක, ලෝක බැංකුව, IMF, World Bank, ජයිකා, ඔයිකා ඔය කියන ජාත්‍යන්තර මුල්‍ය ආයතන වලින් අපිට ආධාර ගන්න වගේම රටවල් වලින් පුජ්‍යලිකව ගන්න දෙනවා. රටවල් සලකන්න ඒ විදිහ තමයි අපිට ඔය ඩොලර් ප්‍රශ්නේ බොහෝදුර විසඳ ගන්න පුළුවන්. සංචාරකයෙන් එන ආදායම් කරන විශ්වාසය තියෙනවා කතා කරනවට වඩා ඒක එක පැත්තක්. නමුත් තව පැත්තක් තමයි අපිට විදේශ ආයෝජන ණය ආධාර සහ ප්‍රදාන. මම තානාවතුරු සමග කතා කරනවා. ඒගොල්ලෝ හමු වෙනවා. තානාවතුරු මොකද කියපු දෙයක් තමයි මේ වෙන ආර්ථික බරපතල අමාරුවේ මේ ආහාර ප්‍රශ්න වගේ දේවල් වලට අපි උදව් කරන්න ලෑස්ති. නමුත් අපි උදව් කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්දේශ ආකාරයි. මම 2015 ජනවාරියට ජනාධිපති වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම, යුරෝපා යුනියන් එක, EU එක මේවා මේ පැත්ත බලන්නවත් නැහැ ලංකාවේ. අයියර කැමියුරේ කියලා UN ඔෆිස් එකේ ඉස්සරහා වාද කෙරුවා. රටේ නායකතුමා ගිහිල්ලා යට කැමිලි බෙව්වා. ඒ වෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අපිට නැතුවම ගියා. මානව හිමිකම් කොමසාරිස් නවනීත පිල්ලේ මහත්මිය ලංකාවට ආවා. ආණ්ඩුවේ නියෝජ්‍යවරු කිව්වා මම යාව හදවත ගන්න කියලා. එතනින් එහාට පිල්ලේ 400ක් එක කතාවක් නෑ. මේ වගේ සිද්ධි ගණනාවක් කියන්නේ. නමුත් මම මගේ කාලය තුල මම පැහැදිලිව කියනවා මම ඕන කෙනෙක් එක තරණ කරන්න ලෑස්ති ආම්දුරනේ. සිරිමාව වණ්ඩාරනායක මැදිනේකින් පස්සේ මුළු ලෝකෙම එකට එකතු වෙලා ලංකාවට උදව් කරන්න ඒ සහයෝගය ගත්තේ මම මගේ ආණ්ඩුවේ මගේ නායකත්වයෙන් ඉන්නවා. මගේ කාලේ පොහොරියක් ආවා ලංකාවට. පොහොරියක් ආවා. පාකිස්තාන නගරෙන්ම මාත් එක්ක ඒකට හොඳම මිත්‍රා. එහෙම මිත්‍ර හුඟක් ඉන්නවා රාජ්‍ය නායක විදාය අදත් එහෙමයි. පාකිස්තාන නගරෙන්ම මම ටෙලිෆෝන් එකකින් කතා කරලා මම කිව්වා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා බරපතල පොහොරියක් අපිට උදව්වක් කරන්න පුළුවන් කියලා. සල්ලි ගැන කතා කරන්නේ නැහැ. පොහොර නැවක් කිව්වා සතියක් යන කලින් දවස් 7කට.
ඉරානයේ ගියාම ඉරානයේ අධ්‍යාත්මික නායකයා කුමේ මගේ අත් දෙක අල්ලගෙන අපි දෙන්න කරපු සාකච්ඡාවෙන් පස්සේ කුමේ කිව්වා මෙතෙන් රාජ්‍ය නායක මුදෙනෙක් ඇවිත් තියෙනවා උඹේ අදහස් දෙන කෙනෙක් මට හම්බුනේ නැහැ මීට කලින් ඒ නිසා ලංකාවට මොනවද ඕනේ තේල්ද පෙට්‍රල් ඩීසල්ද ගෑස්ද ඒ ඕන දෙයක් දෙන්නා ගෑස් කටාර රිමීන් හම්බෙන්න ගිහිල්ලා ඒ කියන්නේ මට ආරාධනාවට මම කියනකෝ මම ගිහිල්ලා නෙවෙයි ඒගොල්ලන්ගේ ආරාධනාව මම ලෝකෙ හැම රටකම ගියේ ඒගොල්ලන්ගේ ආරාධනාව කටාර රිමීන් කිව්වා අපි ඕන විදිහට උදව් කරන්න ලෑස්ති ලංකාව මම ලංකාවට එනකොට පැය 48ක් ඇතුළත කටාර රාජ්‍යයේ ඇමතිවරයා ආර්ථික ඇමතිවරයා සහ ආයෝජක රාජ්‍යයක් ලංකාවට එළෙන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා සාකච්ඡාවේදී අපි ආරම්භයකට මුදල් ලැබෙලා ආර්ථික සැලසුම් කරන ඔක්කොම ආගමැති ඔක්කොම වාඩි වෙනවා. අවුවා කටාර වලින් ආපු ඇමතිවරයා ලංකාවේ පෙට්‍රල් කීයද ගෑස් කීයද කියලා. එතකොට අපි මුදල් නේකම හරි මුදල් ගැටියකට උත්තර දුන්නාම කටාර ඇමතිවරයා මෙහෙම නළලේ අත ගහගත්තා. ඒ ගාන කිව්වා. මම මේ කියන්නේ මගේ ගාන. කටාර ඇමතිවරයා කිව්වා ඔයිට වඩා 3 ගුණයක් අඩුවෙන් අපි පෙට්‍රල් ඩීසල් ගෑස් ඔක්කොම දෙන්නම් කියලා. මම ඒ වෙලාවේ ඒ සාකච්ඡාවෙන් පස්සේ මගේ ආණ්ඩුවේ අනෙක් පාර්ශවයේ ඔක්කොම ආර්ථිකයේ මුදල් ඔක්කොම ප්‍රතිපත්ති සැලසුම් විදේශ සම්බන්ධතා ඔක්කොම අනිත් පැත්ත මම ඒගොල්ලන්ට කිව්වා දැන් කටාර නීතිය විදිහට අපි තෙල් පෙට්‍රල් ගෑස් කියන එක වෙනස් කරමු. දැන් කියනවට වඩා අපිට ලාභයි ඒ විදිහට ඒ නිසා අපි කටාර හැබැයි ආණ්ඩුව ඉවරලෙන්න ඒ වගේ නෑ ඒ මොකද දූෂණයේ වංචාවට ඉඳ තියාගෙන තමයි ඔය ගන්න කරන්නේ. රුසියාවට ගිය ගැටෙන් පුටින් මට කිව්වා ලංකාවේ කුෂ්කර්මාන්තය දිනු කරන්න සියලු දේවල් දෙනවා. මම ලංකාවට ඇවිල්ලා මගේ ආර්ථික අංශයයි ප්‍රතිපක්ෂ සදස්ස ආර්ථිකයි කිව්වා ඒගොල්ලෝ කිව්වා නෑ නෑ අපිට ඒගොල්ලොත් එක්ක මොකද ඒගොල්ලෝ බටහිරත් එක්ක ගන්න දුරුම විතරයි ඒගොල්ලන්ගේ තියෙන්නේ. නමුත් මගේ ප්‍රතිපත්තිය තුළ මට බටහිර කියලා ප්‍රශ්නයක් තිබුණා. ඒ වැඩ සාර්ථක වෙන්නේ. මම මේ කාරණා කිව්වේ අතිබෙන ඩොලර් කිව්වේ ඉවත් කරගන්න. ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් වෙන්න. UN එකේ ඉඳලා ආණ්ඩුවට සලකන්න ඕනේ. ඒගොල්ලෝ සලකන්නේ තනතුරු වල ඉන්න පුද්ගලයාගේ රූපයට කළුද සුදුද කතා කරන භාෂාව මොකක්ද කියලා නෙවෙයි. ඒගොල්ලෝ සලකන්නේ ඒ ආණ්ඩුවේ ප්‍රතිපත්ති දිහා. මට ලෝකයේ පළවෙනි කාරණාව තමයි 19 වෙනි සංශෝධනයේ සම්මත කරලා ජනාධිපතිවරයාගේ දීපු රජයේ බලය 18 වෙනි සංශෝධනයේ රජයේ බලය මම ඒක ඉවත් කිරීම සඳහා ඒ නිසා තමයි ලෝකයේ සැලකුවේ. ඔබ දැක්කම G7 වලට ජපානයේ දී වෙලාවල ඔබාමා ඉඳලා ලෝකේ රාජ්‍ය නායකයෝ ඒ සමුදාව සියලු දෙනෙක්ම මගේ පුටුව ගාවට ඇවිල්ලා මට අතපය දුන්නා. මම ඒගොල්ලෝ ගාවට යනවා. කොහොමද මම මේ ලෝකේ දිනාගන්නේ? ජාත්‍යන්තර සම්බන්ධතා කියන්නේ කලාව. ජාත්‍යන්තර සම්බන්ධතා කියන්නේ සාහිත්‍යය. ජාත්‍යන්තර සම්බන්ධතා කියන්නේ විද්‍යාව. ඒ විදිහට ලෝකේ දිනාගන්න. ඒ විදිහට ප්‍රශ්න විසඳන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් තුළ ඒ ජාත්‍යන්තර සම්බන්ධතා ශක්තිමත් කිරීමේ ප්‍රතිපත්තිය වණ්ඩාරනායක මැදිනිය කළා වගේ මගේ කාලේ මම කළා වගේ ඊටම ශක්තිමත් ලෙස නිවැරදි කරන්න අපිට හැකියාව තියෙනවා. අපේ ආණ්ඩුවක් තුළ අපේ ශක්තිය අපිට ගොඩනගා ගන්න පුළුවන්. ඒ වගේ මේ රටේ කුෂ්කර්මාන්තය මේ විදිහට මහා අවුල මෙතුමන්ලා කතා කළා මේ අවුල කරගන්න එපා කියලා අපි ආණ්ඩුවේ නායකයෙක්. නමුත් ඒ කවුරුත් ඒවා ඇරුවේ අවුල. ඉතින් මේ වගේ අරුබුදත් එක්ක අපි රටේ ආර්ථික ජාත්‍යන්තර සම්බන්ධතා අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ සෞඛ්‍ය කෘෂිකර්මය මේ සියලු අංශ පිළිබඳව අපි විද්වතුන්ගේ කඳු රාශියක් දාලා අපි මේ වෙන විට ඒ ප්‍රතිපත්ති සැලසුම් සහ විශේෂයෙන්ම ඒ විශේෂඥයන් මේ විදිහට කටයුතු කරගෙන යනවා. අපි ආණ්ඩුවක් විදිහට කොහොමද වැඩ කරන්නේ?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තනියම ආණ්ඩුවක් හැදෙන්නේ කියලා මම විශ්වාස කරනවා. මේ රටේ කිසිම දේශපාලන පක්ෂයකට තනියම ආණ්ඩුව හදන්න ඉදිරියට ඉන්නේ. මේ රටේ තනියම ආණ්ඩුව හදන්න තියෙන්නේ දෙන්නයි. වණ්ඩාරනායක මැතිණිය 1960 ජූලි මැතිවරණයෙන් 2014 වෙනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනි ආණ්ඩුවක් ජයන්තවර්ධන මහත්තයා 77 දිනලා 6 එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුව. ජයන්තවර්ධන මහත්තයාට 6 හමුනේ ජයන්තගේ දක්ෂකමට නෙවෙයි අපේ ආණ්ඩුවේ දුන ආරවුල් නිසා. වණ්ඩාරනායක මැතිණියට වද දුන්න පවුලේ අයම කැරිලා ඒ කියන ජනවේගයේ ආදායි නොයි කණ්ඩායම් හදුව පවුලේ අය. ඒකෙන් ආණ්ඩුව කැමති වුණු පිළිලා අන්තිමට ආණ්ඩුව කඩායම ජේ.ආර් 5 ගන්න දාන්නේ. නමුත් ජේ.ආර්ගේ 5ට අපිට දෙන්න උන්වහන්සේ ගන්නවා ජනමත විචාරණ කියලා කාලෙ දික් කරගෙන අන්තිමට UNP එක නැත්තර නැති වුණා. අද UNP නැත්තර නැති වුණේ ඒ ගත්ත වැරදි ක්‍රියාමාර්ගවල